කිව්වා වගේ ඒ කාලේ මිනිස්සුන්ට අවබෝධයක් තිබුණා හෝ නැතා හෝ දැන් ඔය 18 සන්නියක් හෝ ඕකට කරන ශාන්ති කර්මයක් ගත්තාම දැන් ඔය මනෝවිද්‍යාවේ තියෙනවා ඩ්‍රාමා තෙරපි, මියුසික් තෙරපි වගේ දේවල් තියෙනවා. දැන් අරකෙත් කරන්නේ මොකක්ද? අර කලු කුමාරයා වගේ බඩක් බැඳගෙන ඇවිල්ලා මොකක් හරි විහිළු කුණුහරුපයක් ටිකක් කියලා ඊට පස්සේ දුම්මල පාරක් ගහලා එහෙට මෙහෙට පොඩ්ඩක් නටලා මේ වුණාම අර කිමිකල් ඉන්බැලන්ස් එක බැලන්ස් වෙනවා. එහෙම මනසක් කියලා එකක් පිළිගන්නේ. දැන් ෆ්‍රොයිඩ් කිව්වේ මනසක් කියලා එකක් තියෙනවා. මනසේ ප්‍රධාන ස්තර තුනක් තියෙනවා. ඒක ඇතුලේ ඉට් කියලා කියන්නේ මේ ලිංගික ආශාව සහ ප්‍රචණ්ඩත්වය. ඒ කියන්නේ ජීවිත ආශාව සහ මරණ ආශාව. අනිත් පැත්තට ලිබිඩෝ මොටිඩෝ කියලා කියනවා. මේ අපේ යටිහිතේ තියෙන්නේ ওই දෙක විතරයි. යටිහිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ තනිකරම අපි තුල ඉන්නේ වනචාරී සතෙක්. ඒ සතාව පාලනය වෙන්නේ ඊගෝ සහ සුපර් ඊගෝ. සුපර් ඊගෝ කියලා කියන්නේ අපේ හෘද සාක්ෂිය. යමක් අපි කරාම අපිටම දඬුවම් කරන මනසේ කොටස තමයි සුපර් ඊගෝ කියලා කියන්නේ. ඊගෝ කියලා කියන්නේ ඇත්තටම අපි ඊගෝ එක නම් ගොඩක් අය දන්නවා මමත්වය. මේ මම කියලා දෙන සංඥාව. ඔය එක තැනක කියනවා මේ ආර්ථික විප්ලවයෙන් වෙච්ච හානියට වඩා හානියක්, ඒ කියන්නේ හානියක් කියන්නේ බලපෑමක් මිනිස්සුන්ට කරන්න පුළුවන්ලු මනෝවිද්‍යාත්මක දේවල් වලදී. පුද්ගල දෛවය අපේ ඉරණම 100% කන පිට ගහන්න පුළුවන්. 100% අනිත් පැත්තට හරවන්න පුළුවන් එකම එක මැජික් සයන්ස් එකක් ලෝකේ තියෙනවා. ඒක තමයි මනෝවිද්‍යාව. ඉතාම අහිංසකෙක්, කුරිරු ත්‍රස්තවාදියෙක්, නිර්භීත හමුදා සෙබලෙක් කරන්න පුළුවන් පුහුණුවකින් හෝ බ්‍රේන් වොෂ් එකකින්. කුරිරු ත්‍රස්තවාදියෙක් ශාන්තුවරයෙක් කරන්න පුළුවන් කවුන්සලින් වලින්. දෙකම මනෝවිද්‍යාවට යදාළ වෙනවා. ආයුබෝවන් සත්‍ය වීලොග් YouTube channel එක බලන මගේ මිතුරුනේ මිතුරියනි අද අපි ආවා සුධර්මරාම පුරාණ විහාරස්ථානයට. අපි ආවේ අද අලුත් මාතෘකාවක් යටතේ බෞද්ධ දර්ශනය කොහොමද අපේ ජීවිතවලට ඒ මාතෘකාව යටතේ කොහොමද අපිට අපේ ජීවිතවලට ලබා ගන්න කියන එක දැනුවත් වෙන්නේ. ඉතින් අද අපි මාතෘකාව හැටියට අපි කතා කරන්නේ මනෝවිද්‍යාව පිළිබඳව. මේ මාතෘකාවේදී කතා කරන්න අපිත් එක්ක සම්පත්දායක වන්නේ සුධර්මරාම පුරාණ විහාරාධිකාරී හසලක සුමනතිස්ස ස්වාමින් වහන්සේ. අවසර අපේ ආමුදුනේ. ඒ වගේම ප්‍රවීණ ජෝතිරදී ඉන්දික තොටවත්ත මහත්මයා. ඉතින් අපේ ආමුදුරනේ මේ අපිට කතා කරන්න වෙන්නේ මනෝවිද්‍යාව හා බෞද්ධ මනෝවිද්‍යාව අපේ තරුණ අපේ ජීවිතවලට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම අපේ හාමුදුරන් ගාවට එන්න කලින් අපි තොටවත්ත මහත්මයාට පළමුව ස්වාමීන් වහන්සේ ගැනත් හඳුන්වා දීමක් තුලින් මේ මාතෘකාවට අපි කතා කරමු. ඔව් අයිබෝවන් හැමදෙනාටම සුබ දවසක් වේවා. අපි අද කතා කරන්නේ මම හිතන්නේ අපි කතා කරන මාතෘකා අතරින් වැදගත්ම මාතෘකාව කියලා කිව්වත් වරදක් නැහැ. ඒක ඔබට මේ සාකච්ඡාව අවසන් වෙනකොට තේරෙවි. අපේ හාමුදුරුවෝ ගැන ස්වාමීන් වහන්සේ ගැන කතා කරනවා නම් සන්ත මහත්තයා උන්වහන්සේ බෞද්ධ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරී ස්වාමීන් වහන්සේ තමයි. ඒ වගේම මේ අපේ ස්වාමීන් වහන්සේ සංස්කෘත භාෂා ගුරුවරයෙක්. ඒ වගේ අධ්‍යාපන සුසුකම් රාශියක් තියෙන උන්වහන්සේ වඩා ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඉංග්‍රීසි වලින් කතා කරන BA G ඔක්කොම තියෙනවානේ. MA BA ඔව් උන්වහන්සේගේ සුසුකම් ගණනාවක් තියෙනවා. වයසේ හැටියට. ඔව් මොකද ඒකයි මම අපි ගොඩක් වෙලාවට ලංකාවේ අපි මෝඩය වගේ ලංකාවේ හාමුදුරුවන්ට මේ සමස්ත හාමුදුරුවන්ට අපි බැන්නට පරිභව කරාට ලංකාවේ බෞද්ධ හැටියට ලංකාවේ මේ ශාසනකාමී ඒ වගේම මේ ධර්මයේ හොයන නිහඬව විශාල සේවයක් කරන තරුණ ස්වාමීන් වහන්සේලා මේ තා විශාල ප්‍රමාණයක් ලංකාවේ වැඩ ඉන්න සොන්ත මහත්තයා අපි මේ වැඩසටහන් කරද්දී තමයි ඒක තේරෙන්නේ. අපිට දුරැප්පුම් සහ අපි කතා කරන මේ කාරණා එක. අනිත් තොටවත්ත මහත්තයා මට තව එකක් කියන්න තමයි මතකම තියාගෙන ඉන්න මේ මනෝවිද්‍යාව හා සමාන ධර්මය හොඳ ධර්මයක් මම දැක්කා ඊයේ පෙරේදා මේ YouTube channel එකේ යනවා. YouTube channel එකේ නේ සමාජ ජාලාවේ උඩ කය නැති මේ වගේ හාමුදුරුවොත් ඉන්න බණ කියන හාමුදුරුවෝ ලස්සන බණක් කියන මම දැනගත්තා සිංහල භාෂාවෙන් අපේ හාමුදුරුවනේ. ඉතින් ඒ සිංහල භාෂාවේ ඉන්න ඒ කිව්ව බණ අපිට මෙතෙන්දි කියන්න බෑ. ඉතින් අපේ හාමුදුරුවෝ දුකයි. ඇත්තටම දුකයි ඒ හාමුදුරුවෝ මං හිතන්නේ රටේ පාලකින්න නූලුත් බැඳලා තියෙන පිරිත් නූල්. එතන වෙන කතාවක්. ඒක නෙමෙයි. ඉන්න විදිහක් තියෙන හාමුදුරුවමක් වුණාම. නමුත් මේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය බෞද්ධ ආගම විකුණාගෙන කන ඒ වගේ නරුම ස්වාමීන් වහන්සේලාට කියන්නේ කරුණා කළා. ඔහොම හැසිරෙන්න එපා කියන එකයි. ඇත්තටම දැන් අන්නේ ඒ වගේ ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ ඔය ඕකත් මනෝවිද්‍යාත්මකයි. ඒ කියන්නේ පබ්ලිසිටි එක හම්බ වෙන්නේ ගොඩක් වෙලාවට නෙගටිව් මේ කියන්නේ ඍණාත්මක දේවල් වලටනේ.
ඒ අතර ඊටාම නිහඬව මේ ධර්මයේ දියුණු කරන ධර්මයේ හොයන ඊටාම තරුණ භද්‍ර යවුවනේ පසු වෙන ස්වාමීන් වහන්සේලා 100 ගාණක් දහස් ගාණක් ලංකාවේ ඉන්නවා. අපි සඳ මහත්තයා අර කාරණා ගැන දුක් වෙනවා වගේම අනිත් පැත්තට සතුටු වෙන්නත් මම හිතන්නේ ඒක හේතුවක්. අපේ මාතෘකාවට ආවොත් මනෝවිද්‍යාව කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතයට සම්බන්ධ ඊටාම වැදගත් විෂයක්. හැබැයි අවාසනාවට ලෝකෙම මනෝවිද්‍යාවට ලැබිලා තියෙන්නේ මේ අධ්‍යයනය කරන විශේෂේෂ්ඨ අතර කුඩම්මගේ සැලකිලි. දැන් ඇත්තටම මේ විද්‍යාවන්ගේ සම්බන්ධ පරණ බෙදුමක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේත් දන්නවා මම හිතන්නේ මේ ස්වභාවික විද්‍යාවන් සහ සමාජීය විද්‍යාවන් කියලා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විද්‍යාවන් නැචරල් සයන්ස් එහෙම නැත්නම් ස්වභාවික විද්‍යාවන් හැටියට හඳුන්වනවා. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව වගේ විෂයන් හඳුන්වන්නේ සමාජීය විද්‍යාවන් හැටියට. මෙතනදී ඔය ප්‍රධාන ධාරාවේ ස්වභාවික විද්‍යාවන් කියලා කියන විද්‍යාවන් අධ්‍යයනය කරන විද්‍යාඥයෝ මනෝවිද්‍යාව ගැන කියන්නේ psychology not the real science. මනෝවිද්‍යාව සැබෑ විද්‍යාවක් නොවේ. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ සන්ත මහත්තයා. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් ඔය ස්වභාවික විද්‍යාවන් සම්බන්ධ විද්‍යාඥයන් පිළිගන්න සූදානම් නැහැ දැනටත් ලෝකේ මනෝවිද්‍යාව සැබෑ විද්‍යාවක් හැටියට. ඒකයි අර ඒගොල්ලෝ කියන්නේ psychology not the real science කියලා. නමුත් අපේ ජීවිතය දිහා බැලුවොත් අපේ ජීවිතේ හැම සිද්ධියක්ම ගොඩක් අය කියනනේ අපේ ජීවිතේ හැම සිද්ධියක්ම දේශපාලනිකයි කියලා. අපේ ජීවිතේ බොහෝ සිද්ධි දේශපාලනිකයි හැම එකක්ම නෙමෙයි. හැබැයි ස්ථිර වශයෙන් අපිට කියන්න පුළුවන් මේ මනසක් සහිත ඒ කියන්නේ මේ මිනිසුන් හැටියට අපේ හැමදෙරත් එකඟ වෙයි අපි මුහුණ දෙන හැම සිද්ධියක්ම මනෝවිද්‍යාත්මකයි. ඒ නිසා මනෝවිද්‍යාව කියලා කියන්නේ මේ අපේ ජීවිතේටම බද්ධ වෙලා තියෙන ඉතාම වැදගත් විෂයක්. හැබැයි ලෝකේ විද්‍යා විෂයන් අතර අඩුම සැලකිල්ලක් ලැබෙන විෂයක්. උදාහරණයක් කියනවා නම් දැන් නොබෙල් තෑග්ග ගත්තොත් එහෙම භෞතික විද්‍යාවට, රසායන විද්‍යාවට සහ ජීව වෛද්‍ය විද්‍යාවට නොබෙල් තෑග්ග දෙනවා. ඊළඟට ආර්ථික විද්‍යාවට සහ දේශපාලන විද්‍යාවට ඊළඟට සාමය සඳහා නොබෙල් තෑග්ග දෙනවා. හැබැයි අදටත් මනෝවිද්‍යාව සඳහා නොබෙල් තෑග්ගක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ නොබෙල් දැන් මනෝවිද්‍යාව විද්‍යාවක් නොවන නිසා නොබෙල් තෑග්ගක් දෙන්නේ නැහැ කියනවා නම් ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාවත් ස්වභාවික විද්‍යාවක් නෙමෙයි. ඒවත් රියල් සයන්ස් නෙමෙයි. නමුත් අර දෙකට දෙනවා මනෝවිද්‍යාවට නොබෙල් තෑග්ගක් දෙන්නේ නැහැ අදටත් ලෝකේ. අනිත් එක තමයි මනෝවිද්‍යාව කියලා කියන්නේ මේ මනස ගැන, සිත ගැන සහ මනස මූලිකව අපි සමාජය තුළ අපේ චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවනේ, අධ්‍යයනය කරන විෂය. නමුත් මනෝවිද්‍යාවට ලෝකයේ පරිේශන සඳහා වෙන්න පුළුවන්, අධ්‍යයනය සඳහා වෙන්න පුළුවන් වෙන් කරන්න ඉතාම අඩු මුදලක්. උදාහරණයක් කියනවා නම් අපි දැන් අභ්‍යවකාශය ඊළඟට ග්‍රහලෝක තරණයට වෙන් කරන මුදල එක ගත්තොත් සඳ මහත්තයා මේ අපේ ගැඹුරු මුහුද ගවේෂණය කරන්න හෝ පොළොව අභ්‍යන්තර ගවේෂණය කරන්න එච්චර මුදලක් වෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි අභ්‍යවකාශය ගැන දන්න තරම් වලින් 100%ක්වත් අපි මේ පෘථුවියේ තියෙන ගැඹුරු මුහුද හෝ පොළොව අභ්‍යන්තරය ගැන දන්නේ නැහැ. ඒ වගේම තමයි අපි බාහිර ලෝකය ගැන දන්න ප්‍රමාණයෙන් 100%ක්වත් අපි ගැන දන්නේ නැහැ. මොකද අපි ගැන දැනගන්න නම් අපි මනෝවිද්‍යාව අධ්‍යයනය කරන්න ඕනේ සහ මනෝවිද්‍යාව සංවර්ධනය කරන්න ඕනේ. ලෝකේ අනිත් විද්‍යාවන්ට සාපේක්ෂව ගත්තොත් මනෝවිද්‍යාවට ලැබෙන්නේ ඉතාම අඩු තැනක්. හැබැයි මුළු ජීවිතේම සියලු සිද්ධි මනෝවිද්‍යාත්මකයි. මම ලොකු වෙලාවක් ගන්නෑ. පොඩි උදාහරණයක් කියන්නම් සුන්දර මහත්තයා. ඔබටත් තේරෙන්න. ඔබ හිතන්නකෝ එකම කඩේ එකම භාණ්ඩය තියෙනවා කියලා රුපියල් 10000ටයි රුපියල් 9999ටයි. ඔබේ ඇස් යොමු වෙන්න ඔබ ගන්නේ 10000කද 9999කද? මොකද්ද ගන්නේ? 10000 එකම භාණ්ඩය රුපියලයි වෙනස. 10000ක එකම භාණ්ඩය 10000ට තියෙනවා ඊළඟට 9999ට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ අවධානය යොමු වෙන්නේ 10000ට තියෙන එකට නෙමෙයි 9999ට. එතන තියෙන මනෝවිද්‍යාත්මක සංසිද්ධියක්. ඒ කියන්නේ මේ ජීවිතේ අපි මුහුණ දෙන අපි ලබන හැම අත්දැකීමකටම අදාළ වෙන්නේ මනෝවිද්‍යාත්මක සංසිද්ධිය. මම මනෝවිද්‍යා ඉතිහාසය ගැන ඊළඟ වටේදී කතා කරන්නම්. එකක් කියන්නම්. පුද්ගල දෛවය අපේ ඉරණම 100% කන පිට ගහන්න පුළුවන්. 100% අනිත් පැත්තට හරවන්න පුළුවන් එකම එක මැජික් සයන්ස් එකක් ලෝකේ තියෙනවා. ඒක තමයි මනෝවිද්‍යාව. ඊටාම අහිංසකෙක්, කුරිරු ත්‍රස්තවාදියෙක්, නිර්භීත හමුදා සෙබලෙක් කරන්න පුළුවන් පුහුණුවකින් හෝ බ්‍රේන් වොෂ් එකකින්. කුරිරු ත්‍රස්තවාදියෙක් ශාන්තුවරයෙක් කරන්න පුළුවන් කවුන්සලින් වලින්. දෙකම මනෝවිද්‍යාවටයි අදාළ වෙන්නේ.
අපි ඊළඟට අපි ස්වාමීන් වහන්සේ එළඹේවි බෞද්ධ මනෝවිද්‍යාව සම්බන්ධයෙන්. අපේ ස්වාමීන් වහන්සේ දැන් නිකතුරත් මහතා සාමාන්‍යයෙන් මනෝවිද්‍යාව පිළිබඳව කතා කරනවා වගේම අපි බෞද්ධයෝ හැටියට එහෙම නැත්නම් වෙනත් ආගම් වල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේ බෞද්ධ මනෝවිද්‍යාවෙන් අපිට අපේ ජීවිතවලට ළඟා කරගන්න පුළුවන් දේවල් ලබා ගන්න පුළුවන් දේවල් මොනවද කියනවත් එක්කම මම කැමති අපේ ආමදුරෝ මම කැමති ඔබ වහන්සේ කටින්ම මොකද දැන් මේ අපි කතා කරන්නේ මොන වගේ ස්වාමීන් වහන්සේ නමක්ද කියන එක අපේ ජනතාව දැනුවත් විය යුතුයි. නැත්නම් අපි කතා කරන දේවල් හරියට මිනිස්සුන්ට යන්නේ නැහැ. එන්න ඔබ වහන්සේට ඔය කියනවානේ උපාධි ඒ ටිකත් එක්ක කියලාම මම කියන්නේ ඒක මම සුදුසුයි කියලා මම හිතනවා. නැත්නම් ජනතාව මේවා තේරුම් ගනි. ඒකයි අපි ආමදුරනේ. තෙරුවන් සරණයි අපේ සුසන්ත මහත්මයා ඒ වගේම ඉන්දික මහත්මයා. ඇත්තටම මේ මම පිළිබඳව සඳහන් කරන්න මම එච්චර කැමතිත් නෑ. මොකද හේතුව මේ අපි කතා කරන අර විෂය කාරණාව පිළිබඳවයි අපේ දැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. කොහොම නමුත් සුසන්ත මහත්මයා මම මේ පළවෙනි උපාධිය මගේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඊළඟට මගේ MA එක කරන්නේ මම කැලණිය විශ්වවිද්‍යාලයේ. ඉතින් මම එදා ඉඳලා වැඩි කැමැත්තක් දක්වපු විෂයපතයක් තමයි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන අපිට නොතේරෙන කාරණා පිළිබඳව. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයම ගත්තොත් එහෙම මනෝවිද්‍යාත්මකයි. අපි ඉස්සරහට කතා කරමු මේකේ පරස්පරතා තියෙන ඒවා පිළිබඳව මේ බටහිර මනෝවිද්‍යාව සහ පෙරදිග මනෝවිද්‍යාව. ඉතින් ඒ නිසා මට දැඩි උවමනාවක් තිබුණා මේ බුදුරජාණන් වහන්සේගේ මනෝවිද්‍යාව පිළිබඳව හොයන්න. ඒ නිසා මම මේ බෞද්ධ කවුන්සලින්, ඒ කියන්නේ බුද්දිස්ට් කවුන්සලින් වගේම මගේ MA එකට මම සයිකෝതെරපි කියන මාතෘකාව තමයි වැඩි බරක් දාලා ඉවරලා කරන්න තීරණය කරේ. ඉතින් අද අපි මේ සිද්ධ කරන සාකච්ඡාව පිළිබඳව ඔබතුමාලා කතා කරා වගේ අපි ඉන්දික තොටවත් මහත්මයා පැහැදිලි කරා වගේ ලංකාවේ ඉන්න අයට මේ ආගම කියන එක සුසන්ත මහත්තයා ගෑවුනහම මේ හුඟක්ම මිනිස්සුන්ට නිකන් අර ඔළුව හිරිවැටෙනවා වගේ ගතියක් දෙනවා. මොන හරි දෙයක් ආගම හා සම්බන්ධ කරගෙන අපි කියපුවාම ඒක මිනිස්සු ගොඩක් වෙලාවට මේ විශ්වාස කරන්න පෙළඹ වෙනවා. දැන් අර ලෝකයේ තියෙනවා මේ ඕනෑම දෙයක් විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න බලපාන ප්‍රධාන කාරණා තුනක් ඉන්දික මහත්මයා. එහෙම. ඒ කාරණාවලදී සඳහන් කරන්නේ මේ එකක් තමයි සම්ප්‍රදාය විසින් කියන ඕනම දෙයක්. ඒ වගේම අධිකාරීත්වයෙන් කියන දේවල් සහ මේ දේවත්වය ගෑවිච්ච දේවල් අපි ඕනම දෙයක් මේ විශ්වාස කරන්න පෙළඹ වෙනවා. මට මතකයි ඔබතුමාලාගේ කලින් සාකච්ඡාවකදීම අපේ ඉන්දික මහත්මයා කියලා තිබ්බා දැන් අර මරියා තුමියගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව. ඉතින් ඒක යුදෙව් වගේ ආගම් පිළිගන්නේ නැහැ. නමුත් අර අධිකාරී බලය තුල ඒක ප්‍රකාශයට පත් කරපුවාම මිනිස්සුට අග්ගාලා පිළිගන්නවා. දැන් සුසන්ත මහත්මයා මම ඇහුවොත් එහෙම මේ මොනරු සහ සෙබඩ ප්‍රජනනය කරන්නේ කොහොමද කියලා අපිට මොකක්ද තියෙන උත්තරේ? දැන් අපි ගොඩක් වෙලාවට අපේ පරණ අම්මලා තාත්තලාගෙන් කාගෙන් ඇහුවත් කියන්නේ මොනරක් සහ සෙබඩ කියන අය ප්‍රජනනය කරන්නේ එක්කෝ අර Tamanගේ තියෙන ශුක්‍රාණු තැනක දාපුවාම ඒවා ආහාරයට අරගෙන කියලා තමයි කියන්නේ. දැන් මම අද උදේත් මේ සාකච්ඡාවට එන්න කලින් එක්කෙනෙක්ගෙන් මේක තහවුරු කරගන්න මේ ප්‍රශ්නේ ඇහුවා. අහපුවාම අර සාම්ප්‍රදායිකව අපිට ගෙනත් දෙන මතය තමයි අපි විශ්වාස කරන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් එහෙම මේ බල්ලා කියන වචනයට සිංහල භාෂාවේ තියෙන එක තමයි හරි. නමුත් ඩොග් කියන එක වැරදි කියලා එහෙම එකක් නැහැ. අපිට ඒක මේක කියලා කියන්න බෑ. දෙකම හරි වෙන්නත් පුළුවන්, දෙකම වැරදි වෙන්නත් පුළුවන්. නමුත් මම මේ උත්සාහ කරන්නේ පැහැදිලි කරන්න අර සම්ප්‍රදාය විසින් කියලා දෙන ගොඩාක් දේවල් මිනිස්සු ඒ ආකාරයෙන්ම විමසීමකින් තොරව පිළිගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා මේ බෞද්ධ මනෝවිද්‍යාව කියන එක තුල අපි හොයන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මකාරණාවල තියෙන මිනිසුන්ට කරපු ප්‍රතිකාර ක්‍රම මොකක්ද? ඒවා අපි සමාජගත කරන්න ඕනේ කොයි විදිහටද සහ මිනිස්සුන්ගේ ප්‍රශ්නයට අපි මේක නිවැරදිව මේක තෝරලා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ වැඩි අවධානයක් දාලා යොමු කරන්න ඕනේ කියලා මම හිතන්නේ. ඉතින් අපි ඉස්සරහට ඉදිරි වටවලදී සාකච්ඡා කරමු. දැන් බෞද්ධ මනෝවිද්‍යාව ගත්තාම බටහිර මනෝවිද්‍යාවට වඩා හාත්පසින්ම වෙනස්. අපි මෙතනින්ම සහ ඉදිරියෙන් ඉන්නවා. අපි මෙහෙම කියමුකෝ. දැන් රිටක් හිටවලා මේ රිටේ නටන්න පුළුවන් මිනිස්සෙක් ඇදගෙන වැටුණට පස්සේ ඒ ඇදගෙන වැටිච්ච මිනිසයාගේ ආබාධිතභාවය පිළිබඳව කතා කරන විද්‍යාවක් තමයි මනෝවිද්‍යාව කියලා කියන්නේ. මේ ඉන්දික මහත්තයා බුද්ධහමත් එක්ක බලපුවාම. හැබැයි බුදුදහම කියලා කියන්නේ එහෙම නෙවෙයි. බුදුදහම කියන්නේ අර රිටේ වැටිච්ච මිනිසයාගේ ආබාධිතභාවය ගැන කතා කරන ගමම්ම
ඒ මනුස්සයාව නැවත අර රිටේ නටවන්න පුළුවන් කියන පැතිකඩ පිළිබඳවත් කතා කරන දර්ශනයක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් අපි උත්සාහ කරගන්න ඕනේ මේ සාකච්ඡාව තුළදී පුළුවන් තරම් මේ බුදුහාමුදුරුවෝ මොනවද කරේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ මොනවද? අර සාකච්ඡාව පටන් ගන්නකොට සුසන්ත මහත්තයා කිව්වා වගේ දැන් හාමුදුරුවෝ කෙනෙක් ගත්තත් මේක අල්ලගෙන තියෙන්නේ කොහෙන්ද? මේක සමාජගත කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව ඒත්තු ගන්නන්න සහ මේක උලුප්පවා ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ මේ සාකච්ඡාවේ. ඉතින් අපි ඉදිරි වටවලදී සාකච්ඡා කරමු මේ පෙයින්දික මහත්මයා පැහැදිලි කරයි බටහිර මනෝවිද්‍යාව පිළිබඳව. මම පැහැදිලි කරන්නම් මේ බටහිර මනෝවිද්‍යාවට සාපේක්ෂව මේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය කොහොමද වෙනස් වෙන්නේ කියලා. තුරත් මහත්මයා දැන් ඇත්තටම මේ ස්වයන් වහන්සේ කියන විදිහට අපිට තියෙන මේ මනෝවිද්‍යාවේ ඉතිහාසය ගොඩක් දුරට අපිට යන්න එනවානේ. ගිහිල්ලා ඒ වගේම අපි දැන් ගොඩක් මේ තරුණ පරම්පරාවට කොහොමද මනෝවිද්‍යාව දැන් අපි පොඩ්ඩක් නැත්තම් දැන් අපි ඉස්සර නම් ආදරය පිළිබඳ ගත්තොත් අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ ලියුමක් කියනකම් ඒ කාලේ පොඩි ලස්සන සුරතල් අදහස් ටිකක් අපි තිබ්බේ ලස්සන අදහස්. දැන් එහෙම නෙමෙයි. දැන් ළමයි පොඩ්ඩක් නැත්තම් ගහමරා ගන්නවා. මේ ඊයේ පෙර මම දැක්කා O level out වෙන මේ ඉස්කෝලේ ලියලා ගෑන ළමයි මේ අර කෙස්වලු පටලව ගන්නවා. අමුකුණු හරප කියලා. මේක ඒ අයටත් බලපෑම් එනවනේ මනෝවිද්‍යාවෙන්. ඒ කවුන්සිලින් එකක් එක්කම මනෝවිද්‍යාව ඉතිහාසයත් එක්ක පොඩ්ඩක් ඇත්තටම මේ පෙරදිග මනෝවිද්‍යාවට තරම් බටහිර මනෝවිද්‍යාවට දීර්ඝ ඉතිහාසයක් නැහැ. අවාසනාවකට පෙරදිග මනෝවිද්‍යාව දැනුම් පද්ධතියක් හැටියට සංවිධිත වුණේ නැති නිසා අපේ හැමදෙරෝනේ මේ අපි ගොඩක් වෙලාවට හිතනවා මේ දර්ශනයටත් ඔය ප්‍රශ්න වෙලා තියෙනවා. මනෝවිද්‍යාවේ හෝ දර්ශනයේ මූලයන් තියෙන්නේ බටහිර නෙමෙයි. ඇත්තටම තියෙන්නේ පෙරදිග. හැබැයි අවාසනාවකට ඒවා අසංවිධිත නිසා සංවිධානාත්මක සිස්ටමැටික් විදියට මේ සංගත දැනුම් පද්ධතියක් නොවුණු නිසා අපි මේ පෙරදිග මනෝවිද්‍යාවට වඩා සංවිධිත ඉතිහාසයක් බටහිර මනෝවිද්‍යාව ලැබිලා තියෙනවා. හැබැයි අපි ගත්තොත් 15 වෙනි 16 වෙනි සියවස්වල වගේ බටහිර රටවල විශේෂයෙන්ම කතෝලික බටහිර රටවල ඒ වෙනකොට ආධිපත්‍යය දරාගෙන හිටියේ කතෝලික ආගම. කතෝලික රටවල සොන්ත මහත්තයා මේ මානසික රෝග වලට ලක් වෙන අය. දැන් ඔය ආවේශ කියලා අපි හඳුන්වන්නේ මානසික රෝගනේ. ස්ප්ලිට් පර්සනැලිටි එහෙම නැත්නම් ඩුවල් පර්සනැලිටි සහ ඔය හිස්ටීරියා වගේ නම් වලින් හඳුන්වන මේ මනෝ ආබාධ සංഘටනාත්මක මානසික ආබාධ තමයි ගොඩක් වෙලාවට ඔය ආවේශ හැටියට එන්නේ. එහෙම මානසික රෝග වලට ලක් වෙච්ච අය විශේෂයෙන්ම කාන්තාවනේ ගොඩක් වෙලාවට ආවේශ ප්‍රශ්නෙට එන්නේ. ඒගොල්ලන්ව මේ කතෝලික පල්ලිය කරේ මරණ එක. ගොඩක් වෙලාවට දියේ ගිල්ලලා මැරුවා, ඊළඟට වද දීලා මැරුවා, බොහෝ දෙනෙක් පුච්චලා මැරුවා. ඒ නිසා ඒ කාලේ මානසික රෝගයකට කවුරු හරි ලක් වුණොත් මේ පුංචි අවුරුදු 8 9 පුංචි දරුවෝ අද මේ අවිහිංසාව ප්‍රේමය ගැන කතා කරන කතෝලික පල්ලිය ලක්ෂ ගාණක් මානසික රෝගියෝ මැරුවා. මානසික රෝගියෝ මරණ ආගමික ආයතනයක් මොන වගේ ආගමික ආයතනයක්ද කියලා මේ සඳ මහත්තයා ඔබට හිතා ගන්න පුළුවන් නේ. මොකද ඒගොල්ලන්ට දැනුමක් තිබුණේ නැහැ මේ අයට ඇතිවන මානසික රෝග තත්ත්වය. ඒගොල්ලෝ හිතුවේ මේ යක්ෂයාගේ බලපෑමට ලක් වෙලා කියලා. ඒගොල්ලන්ට ඒ ගැන කිසිම මේ චිකිත්සන ක්‍රමයක් ගැන දැනුමක් තිබුණේ නැහැ. අපි හඳුන්නේ ඔය SHS නිශංග මහත්තයාගේ බෞද්ධ මනෝ චිකිත්සාව පොතේ ඔය ගැන හොඳ විස්තරයක් තියෙනවා මේ බටහිර 15 වෙනි සියවස වෙද්දී තිබිච්ච තත්ත්ව සම්බන්ධයෙන්. ඕක මේ ඇත්තටම ඊට පස්සේ මං හිතන්නේ 18 වෙනි සියවසේ විතර ඉඳලා තමයි ක්‍රමානුකූලව බටහිර මනෝවිද්‍යාව විෂයක් හැටියට සංවර්ධනය වෙන්නේ. ඒ සංවර්ධනය වීමේ අපි දකින ප්‍රධානම පුද්ගලයා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. බොහෝ දෙනෙක් කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිද්‍යාවේ පියා කියලා. ඇත්තටම මනෝවිද්‍යාවේ පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෙමෙයි. ඇත්තටම ගත්තොත් මනෝවිද්‍යාවේ පියා සහ උපදේශන මනෝවිද්‍යාවේ පියා හැටියට සලකන්න වෙන සඳ මහත්තයා මේ ගෞතම බුදුහාමුදුරුවෝ. මොකද බුදුරජාණන් වහන්සේගේ මනෝවිද්‍යාත්මක කියන්නේ අභිධර්මයේ විභංග ප්‍රකරණය ගත්තත් ඊළඟට විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ සල්ලේක සූත්‍රය, විතක්කසංඨාන සූත්‍රය, බහබේරව සූත්‍රය වගේ සූත්‍ර ගත්තත්, බද්දේකරත් වගේ සූත්‍ර ගත්තත්, ජාතක පාළිය සහ විශේෂයෙන්ම ජාතක පොත ගත්තා. ජාතක පොත තමයි අපේ මානව චර්යාවන් පිළිබඳ ගැඹුරින්ම විග්‍රහ කරන පොත. ඊළඟට අභිධර්මයේ ගත්තත් මේ හැම තැනකම තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ මනෝවිද්‍යාත්මක සොයා ගැනීම සහ මනෝවිද්‍යාත්මක න්‍යායන්. ඒ නිසා බටහිර මනෝවිද්‍යාවට වඩා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අගව් ගානක් පෙරදිග මනෝවිද්‍යාව මේ උඩින් තියෙන්නේ. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් පස්සේ තමයි ඇත්තටම යම් උනන්දුවක් උද්‍යෝගයක් ඇති වුණේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි ඇත්තටම ටිකක් සැලකිය යුතු මට්ටමකට අපේ මනස කොටස් තුනකට බෙදලා ඊගෝ සුපර් ඊගෝ වශයෙන් අපේ ස්වාමීන් වහන්සේ දන්නවා. මේ බෙදලා අපේ මානසික අපේ චිත්තාභ්‍යන්තරය සහ අපි කුඩා කාලේ ඉඳලා මුහුණ දෙන අපේ අවිඥානගත මනසට සම්බන්ධ වෙන සිද්ධි කොහොමද අපේ චර්යාවන්ට බලපාන්නේ? අපේ දෛවය කොහොමද මේ මනෝවිද්‍යාත්මකව සකස් වෙන්නේ කියලා පැහැදිලි කරන්න උත්සාහ කරේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඊට පස්සේ කාල් යුන්, ඊළඟට ෆ්‍රොයිඩ්ගේ දුව ඇනා ෆ්‍රොයිඩ්, ඊළඟට ඇල්ෆර්ඩ් ඇඩ්ලර් වගේ අය දක්වා ඔය ගුරුකුලය මේ මනෝ විශ්ලේෂණවාදී ගුරුකුලය විකාශනය වුණා. ඊළඟට හාත්පසින්ම වෙනස් ගුරුකුලයක් තියෙනවා චර්යාවාදී මනෝ
විද්‍යාව කියලා මනෝවිද්‍යා ගුරුකුලයේ කියලා සොන්ත මහත්තයා. ඒගොල්ලෝගේ විශේෂය තමයි ඒගොල්ලෝ මේ එහෙම මනසක් කියලා එකක් පිළිගන්නේ. දැන් ෆ්‍රොයිඩ් කිව්වේ මනසක් කියලා එකක් තියෙනවා. මනසේ ප්‍රධාන ස්තර තුනක් තියෙනවා. ඒක ඇතුලේ ඉට් කියලා කියන්නේ මේ ලිංගික ආශාව සහ ප්‍රචණ්ඩත්වය. ඒ කියන්නේ ජීවිත ආශාව සහ මරණ ආශාව. අනිත් පැත්තට ලිබිඩෝ මොටිඩෝ කියලා කියනවා. මේ අපේ යටිහිතේ තියෙන්නේ ওই දෙක විතරයි. යටිහිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ තනිකරම අපි තුල ඉන්නේ වනචාරී සතෙක්. ඒ සතාව පාලනය වෙන්නේ ඊගෝ සහ සුපර් ඊගෝ. සුපර් ඊගෝ කියලා කියන්නේ අපේ හෘද සාක්ෂිය. යමක් අපි කරාම අපිටම දඬුවම් කරන මානසික කොටස තමයි සුපර් ඊගෝ කියලා කියන්නේ. ඊගෝ කියලා කියන්නේ ඇත්තටම අපි ඊගෝ එක නම් ගොඩක් අය දන්නවා මමත්වය. මේ මම කියලා දෙන්න සංඥාව. මේ හරහා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කරපු විග්‍රහයට හාත්පසින්ම වෙනස් චර්යාවාදීන් කියන්නේ කිව්වේ එහෙම එකක් නෑ. අපේ සම්පූර්ණම සමස්ත ජීවිතය කියලා කියන්නේ උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලියක්. සත්තුන්ගේ අපේ වෙනසක් නෑ එහෙම බැලුවනේ අපි හඳුනන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ මේ ඕනම චර්යාවක් බාහිරින් ලැබෙන උත්තේජනයකට ලැබෙන ප්‍රතිචාරයක්. ඉතින් මේ වගේ ගුරුකුල ගණනාවක් දැන් ඔය අපිට කතා කරන්න පුළුවන් ෆ්‍රොයිඩ්ගෙන් පටන් ගත්තම කාල් රොජර්ස් දක්වාම මොනවද මනෝවිද්‍යාවේ සොන්ත මහත්තයා විශේෂේෂ්ඨ ගොඩක් තියෙනවා. මනෝවිද්‍යාව ගුරුකුල වගේම විශේෂේෂ්ඨ ගත්තොත් ඊටාම වැදගත් විෂයක් තමයි අධ්‍යාපන මනෝවිද්‍යාව. ඒ කියන්නේ ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලිය වඩා පළදායක විදිහට පළදායක ශිෂ්‍යයෙක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන විෂය තමයි අධ්‍යාපන මනෝවිද්‍යාව. ඊළඟට දැන් ඔය කාල් රොජර්ස් දක්වාම කාල් රොජර්ස් හදුවා පුද්ගල කේන්ද්‍රීය මනෝවිද්‍යාව. ඒක ඇත්තට උපදේශනයට අදාළ විෂයක්. ඊළඟට මනෝවිද්‍යාවේ මරණයෙන් පස්සේ අපිට මොකද්ද වෙන්නේ කියන එක අධ්‍යයනය කරන කොටස තමයි පැරාසයිකොලොජි නැත්නම් අධිමනෝවිද්‍යාව. ඊළඟට ඊටාම වැදගත් එකක් ව්‍යාපාරිකයෙකුට කොහොමද සාර්ථකව තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කියන එක සම්බන්ධ එක කොටසක් තියෙනවා මනෝවිද්‍යාවේ විශේෂ උපවිශේෂයක් බිස්නස් සයිකොලොජි ව්‍යාපාරික මනෝවිද්‍යාව. ඊළඟට විශාල කර්මාන්තවල කොහොමද ඒ කම්කරුවන්ගේ ගැටලු විසඳන්නේ විශාල පිරිසක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන වෙනම උගන්වන විෂයක් තියෙනවා ඉන්ඩස්ට්‍රියල් සයිකොලොජි. කාර්මික මනෝවිද්‍යාව ඇත්තට මේක සිංහලෙන් කියන්නේ වෙන්නේ. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා මේ මව් කුසේ ඉන්න දරුවා වඩා යහපත් මානසික නිරෝගීතාවයකින් සහ සඵලත්වයකින් යුක්ත දරුවෙක් කරන්නේ කොහොමද කියලා අලුත්ම විෂයක් මනෝවිද්‍යාවේ තියෙන පූර්ව ප්‍රසව මනෝවිද්‍යාව. එහෙම මනෝවිද්‍යාව කියලා කියන්නේ විශේෂ ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙන ගැඹුරු මුහුදක් වගේ විෂයක් සොන්ත මහත්තයා. හැබැයි මේ මනෝවිද්‍යාව අර ඔබ කිව්වා වගේ හැම සිද්ධියකටම අපේ ජීවිතේ සම්බන්ධයි. මනෝවිද්‍යාව ගැන ඒ කියන්නේ විධිමත් අධ්‍යාපනයකින් හරි අවිධිමත් සහජ ඥානයකින් හරි නොදන්න කෙනෙක් සාර්ථක ධනවතෙක් වෙන්නෙත් නැහැ. සාර්ථක ව්‍යාපාරිකයෙක්, සාර්ථක ගුරුවරයෙක්, සාර්ථක දේශපාලඥයෙක් තියා අඩුතරමින් සාර්ථක සාම්ප්‍රදායික හවුස්වයිෆ් කෙනෙක් ගෘහණියක් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කවුරු හරි යම් ප්‍රමාණයකට හරි ජීවිතේ සාර්ථක කරගෙන තියෙනවා නම් එයා විධිමත් හෝ අවිධිමත්ව මනෝවිද්‍යාව ගැන දැනුමක් තියෙන කෙනෙක්. ඔබ මනෝවිද්‍යාව ගැන දන්නවා නම් මනෝවිද්‍යාව ගැන අවබෝධයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය විදියට අනිත් අයව හසුරවන්න. අනිත් අයලා ඔබේ කටයුතු කරගන්න. පහසුවෙන් ඔබට අවශ්‍ය දිශාවට අනිත් අයව අභිප්‍රේරණය කරන්න. පොළඹවන්න. අපි ඉස්සරහට ඒවා ගැන කතා කරමු. ඇත්තටම මේ විද්‍යා උපදේශකයෙක් කියලා කියන්නේ හැකියාව හොඳටම තියෙන කෙනෙක්. ඉතින් මනෝවිද්‍යාව කියලා කියන්නේ ඔය මාකටිං වලදී ඇඩ්වර්ටයිසිං වලදී සම්පූර්ණයෙන්ම පාවිච්චි වෙන මනෝවිද්‍යාව. අපිට කිසිම අවශ්‍යතාවයක් නැති බඩු භාණ්ඩ කොහොමද අපිට අලෙවි කරන්නේ ඒගොල්ලෝ? ගෙදර පිරෙන්නේ කොහොමද බඩු භාණ්ඩ වලින්? සයිකොලොජි. තනිකරම ඇඩ්වර්ටයිසිං සහ මාකටිං කියන්නේ NLP සහ නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එක සහ සයිකොලොජි මනෝවිද්‍යාව මත පදනම් වෙච්ච එක. අපි මේ ඇඩ්වර්ටයිසිං වලට මාකටිං වලට අහු වෙන්නේ අපි සයිකොලොජි දන්නේ නැති නිසා. ඒගොල්ලෝ අපිව අල්ලගන්නේ අපි ඒගොල්ලෝ සයිකොලොජි දන්න නිසා. ඒකයි වෙනස. ඒ කියන්නේ සයිකොලොජි නොදන්න කෙනෙක් ගොඩක් වෙලාවට ඇත්තටම ඕනම දෙයකට රැවටෙන්න පුළුවන් මෝඩෙක් සයිකොලොජි දන්න කෙනෙක්ට ඒක නරක පැත්තට පාවිච්චි කරලා කෙනෙක්ව රවට්ටන්නත් පුළුවන්. කෙනෙක්ව කොට දාන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ ඊටාම ශාන්ත පුද්ගලයෙක් ත්‍රස්තවාදියෙක් හෝ නිර්භීත හමුදා සෙබලෙක් කරන්නත් පුළුවන් මනෝවිද්‍යාවෙන්. ඊටාම රෞද්‍ර ත්‍රස්තවාදියෙක් ශාන්තවරයෙක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දෛවය 100% අනිත් පැත්තට හරවන්න පුළුවන් එකම විෂය ලෝකේ තියෙන එකම මැජික් සයන්ස් එක මනෝවිද්‍යාව. ඊටාම උපතින් අවලස්සන ස්වරූපයක් තියෙන ගෑනු ළමයෙක් ආකර්ෂණීය කාන්තාවක් කරන්නත් පුළුවන් මනෝවිද්‍යාවෙන්. ඒ කියන්නේ අනිත් පැත්තට කරන්න නිරෝගී කෙනෙක් ලෙඩ කරන්නත් පුළුවන්. රෝගියෙක්ව නිරෝගී කරන්නත් පුළුවන්. ඒ සබ්ජෙක්ට් එක හරියට දන්නවනම්. ඉතින් මනෝවිද්‍යාව කියලා කියන්නේ මම හිතන්නේ අපි හඳුනේ මේ පාසල් විෂයට එකතු කරන්න ඕන එකක්. දැන් අලුතෙන් මම දැක්කා මේ යෝජනාවක් තියෙනවා නීතිය උගන්වන්න පාසල් විෂය නිර්දේශය. ඒක ඉතාම හොඳ වැඩක්. හැබැයි මේ අපේ ජීවිතයට අදාළ නීති තියෙන විෂය තමයි මනෝවිද්‍යාව. ඉතින් නීතියත් එක්ක මම හිතන්නේ මනෝවිද්‍යාව ගැන පාසල් දරුවන්ට උගන්වනවා නම් ඔබ කිව්ව ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඔව් තොරතුරද ගොඩක් කාරණා මම හිතන්නේ අපි ජීවිත වලට සම්බන්ධ කරගන්න පුළුවන් අපිට අහුලා ගන්න පුළුවන් එක මැණියක් කටයක් හරි කමන්නේ අහුලා ගන්න කියන එකයි මේ අපිත් කියන්නේ පෙර සූදානම නැතුවයි මම එන අතරමඟදී තමයි ඉන්දික මාතේ කිව්වේ මම අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. හැබැයි මගේ දැනුමේ හැටියට මම ප්‍රශ්න ස්වාමීන් වහන්සේගෙන් අහනවා අපේ හැමදෙන්නේ. දැන් අපේ හැමදෙන්නේ දැන් ඉන්දිතොරත් මාතේ කිව්ව කතා හරි පාසල් වලට සම්බන්ධ කරනවා හොඳයි. ඒ වගේම අපේ දෙමාපියන් පැත්තෙන් ගත්තා වැඩිහිටියෝ ගත්තා
මේ පොඩ්ඩ ඇත්තම් පවුල් ප්‍රශ්න ඩිවෝස් කේස් කියන්නේ විවාහ ජීවිත අවුල් වෙන අවස්ථා තියෙනවා. අපි දැකලා නැහැ. අපි අම්මලා තාත්තලා අතීතේ ගත්තාම තාත්තව පිට යන්න දුන්නේ නැහැ. ළමයි 10 15 හැදුවා. කොහොමද එහෙම කරගත්තේ? හැබැයි අද බෑනේ ළමයි දෙන්නෙක් හදලා එක්කෙනෙක් හැදුවත් පොඩ්ඩ ඇත්තම් පවුල් ප්‍රශ්න මං හිතන්නේ විවාහ ජීවිතේ දෙදරා යාම ගොඩක් අවස්ථා වැඩි. මේවටත් ඒ බෞද්ධ පරිසරය තුළ තීනවද මනෝවිද්‍යාව බෞද්ධ මනෝවිද්‍යාව මේ ඒ විද්‍යාව තුළ අපිට ලබා ගන්න පුළුවන් දේවල්. ඔසන් මහත්තයා ඇත්තටම මේ දැන් බෞද්ධ මනෝවිද්‍යාව කියන විෂයක් ශාස්ත්‍රය ගත්තාම මම කැමති ඔය අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් චුට්ටක් මේක අර ඉන්දික මහත්මයා කියපු කාරණාවට යමක් එකතු කරන්න. දැන් ලෝකයේ ඉස්සෙල්ලාම ඉන්දික මහත්මයා මේ බිහි වෙන්නේ දර්ශනවාදය කියන එකනේ. මේ දර්ශනවාදය තුළ තමයි මේ ලෝකයේ ආරම්භය ගොඩාක් දේවල් පිළිබඳව අපි ඒවා පැත්තකින් තියමු. මේ ඉරහඳ තාරකා වගේ ගොඩාක් දේවල් පිළිබඳව කතා කරන සම්බන්ධ. හැබැයි පස්සේ කාලයක් වෙනකොට මේ පුද්ගලයාගේ කය හා මනස පිළිබඳව මිනිස්සු අධ්‍යයනය කරන්න පටන් ගත්තට පස්සේ ඔය ද්වෛතවාදය සහ ඒකත්වවාදය අද්වෛතවාදය සහ ඒකත්වවාදය කියලා කාරණා දෙකක් බිහි වෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම මුලින් මිනිස්සු කියන්න පටන් ගන්නවා මේ පුද්ගලයාගේ කයයි මනසයි කියලා කියන්නේ දෙකක් කියලා. එතකොට කය වැඩ කරන්නේ එක විදිහකට දැන් ඔය අනිත් ආගම්වල කියන විදිහට අර පිටින් ඉඳගෙන මේ ආත්මය මෙහෙවනවා වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. එතකොට මේ කයයි මනසයි දෙක දෙකක්ද කියන ප්‍රශ්නයේදී අවසානට මෙයාලා ඒකත්වවාදයට එනවා. එතෙන්දී මෙයාලා තීරණය කරනවා සුවන්ත මහත්මයා මේ කයයි මනසයි කියලා කියන්නේ දෙකක් නෙවෙයි. මේක දෙකක් නම් මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතික්‍රියා කරන්න හැකියාවක් නැහැ කියලා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාව මේක අර අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතික්‍රියා කරන කාරණාවක්. ඉන්දික මහත්මයා ඔබට මතක නම් ඔය බුදුරජාණන් වහන්සේගේ නලකලාප සූත්‍රයේ තියෙනවා. දැන් මෙහෙම එකට අපි බටමිටි දෙකක් හේතු කරපුවාම මේ එක බටමිටියක් පවතින්නේ තවත් බටමිටියක ආධාරය ඇතිව. දෙක එකට හේතු කළ හිටෙවොත්. ඔව් හිටෙවොත්. එතකොට මේ කයයි මනසයි කියන දෙකත් මේ වගේ අර නලකලාප සූත්‍රයේ කියන හැටියට එකට එකක් සම්බන්ධ අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියා කරන එක. දැන් ප්‍රධාන වශයෙන්ම මේ මනෝවිද්‍යාව මෙහෙම ඇවිල්ලා මේක තියෙන්නෙම සුසන්ත මහත්මයා පුද්ගලයාගේ මේ මානසික පසුබිම ඒ වගේම චර්යා පිළිබඳව අධ්‍යයනය කරන්න තමයි අපි මේ මනෝවිද්‍යාව හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නයට ආවොත් එහෙම මේ වර්තමාන සමාජය තුළ තියෙන මිනිස්සුන්ගේ පවුල්ලා රවුල් ඊට පස්සේ දැන් ඔය අපි මුලින් කතා කරපු මේ ලංකාව පුරා මමත් පෞගේ කාලවල සමාජ මාධ්‍යයේ දැක්කා කාන්තාව පිළිබඳව එහෙම මේ වැඩිපුර රණ්ඩු සරුවල් වෙන එකක් තියෙනවා. ඉතින් අර නාට්‍ය කීපයකත් මේ හා සම්බන්ධ වෙලා යනවා මේ හේතුව නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. නමුත් දැන් ඒවට තියෙන ප්‍රධානම කාරණාව තමයි අපි දැන් මේ මනෝවිද්‍යාත්මක පැත්ත ගත්තාම ජීවිතය කියලා කියන්නේ කලාවක්. අර වාත්ස්‍යායන කාමසූත්‍රයේදී කියනවා මේ මනුස්සයෙක් වුණාට පස්සේ ධර්මය, අර්ථය, කාමය සහ මෝක්ෂය කියන මේ හැම කාරණාවක් පිළිබඳව අපිට හොඳ කියවීමක් තියෙන්න ඕනේ. එහෙම කියවීමක් නැති වුණාට පස්සේ තමයි අර මේ ඊයේ පෙරේද මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකිනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙනවා භාණ්ඩයක් රුපියල් 500යි ඒ භාණ්ඩේ ගාන. මේක එයාලා මේ දාලා තියෙනවා ලේබල් කරලා දාලා තියෙනවා 499යි 799යි. නේ? එතකොට නිකන් ඔළුව අර අපේ භාෂාවෙන් කියනවා නම් එහෙම අපි මඤ්ඤම් වෙනවා මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රතිලාභය තියෙන්නේ 7යි. හැබැයි 7 තිබුණට අපි අර 499 ලොකුවට තියෙනවා 500 පොඩි වෙන්න දාලා තිබ්බහම අපි ඒකට ටක් ගාලා මේ ඇට්‍රැක්ට් වෙනවා ඒකට. එහෙනම් අර ජීවිතය පිළිබඳව හැම මිනිසෙකුටම කියවීමක් තියෙන්න ඕන. දැන් හුඟක් වෙලාවට අර ඔබතුමා මුලින් සඳහන් කරපු කාරණාව දැන් මම දකින විදිහට ඉන්දික මහත්මයා ගොඩක් වෙලාවට අපිට තියෙන ඔය සෙක්සුවල් ඇරියස් වගේ දේවල් තමයි අපි ගාව තියෙන්නේ. ඒ නිසා අර අපි විවිධ සමාජ තැන්වල ඉඳලා ආපුවාම අපි මොකක් හරි දෙයක් කරනකොට දැන් උදාහරණයක් ඇටියට සුනන්ද මහත්මයා මේ වැඩසටහන ඔබතුමා මෙහෙවනකොට මේ වැඩසටහන මෙහෙවද්දී සමහර වෙලාවට ඔබතුමා පෙර ඒ කියන්නේ ජීවිතය ගත කරනකොට එදිනදා ජීවිතය තුළ යම් යම් තාඩන පීඩන වලට ලක් වුණාම ඒ දේවල් වල ඇරියස් මේක හරහා එන්න බලනවා. ඒ වගේ දැන් මම කියන්නේ අර ජීවිතය පිළිබඳව අපි හැම දෙයක් පිළිබඳවම හැම මිනිසෙකුටම කියවීමක් තියෙන්න ඕනේ. රැකියාව කියන්නේ මොකක්ද? ඊට පස්සේ ජීවත් වෙනවයි කියලා කියන්නේ මොකක්ද? අපි එකිනෙකාගේ අවබෝධය කියලා කියන්නේ මොකක්ද කියන මේ හැම දෙයක් පිළිබඳව. දැන් හොඳම උදාහරණය නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ගත්තට පස්සේ මේ නෝනයි මහත්තයයි අතර ගොඩක් වෙලාවට තියෙන්නේ අර අපි කල්පිතයක් ගොඩනගා ගන්නවා මේ කෙනා මෙහෙම වෙන්න ඕනේ කියලා. දැන් හුඟක් වෙලාවට යාළු වෙලා ඉන්න කාලේ අපි එකිනෙකාට පෙන්වන්නේ අපේ ඇත්ත ජීවිත කතාව නෙවෙයිනේ. අපි එකිනෙකාට පෙන්වන්නේ අපි මවාගත්ත ෂෙඩියුල් කරගත්ත ජීවිතයක් තමයි පෙන්වන්නේ.
එතකොට අපි ඒකත් එක්ක ජීවත් වෙන්න ගිහිල්ලා රියල් ලයිෆ් එකට ආවට පස්සේ මොකද වෙන්නේ? දෙන්නගේ අදහස් උදහස් ගැලපෙන්නේ නැති වෙනකොට ගැටීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අර දැන් අපි හුඟක් වෙලාවට කියනවා මේ ඔය සහකම්පනය කියන එක මේ මනෝවිද්‍යාවේ කියන එක උපදේශන මනෝවිද්‍යාවේ සහකම්පනය කියන එක සුවන්ත මහත්මයා අපි හැමෝටම තියෙන්න ඕන කාරණා. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා මේ එක වෛද්‍යවරයෙක් ඉන්දික මහත්මයා තමන්ගේ දරුවත් එක්ක මේ ඇවිදගෙන යනකොට පාක් එකක ඒ කියන්නේ ඇත්තටම මේ වෛද්‍යවරයා ඒ අම්මට වෙලාවක් නැහැ මේ දරුවව බලා ගන්න. ඒ නිසා මෙයා සේවකයෙක් දාලා ඉවරලා තමයි තමන්ගේ දරුවව බලාගන්නේ. නමුත් එක දවසක් මෙයාට හිතෙනවා මගේ දරුවානේ මම මෙයාව ගහු කරගෙන යන්න ඕනේ කියලා. අර උද්‍යානයේ ඇවිදගෙන යනකොට ළමයා අත දික් කර කර පෙන්නනවා. දැන් අර තමන්ගේ වෛද්‍යවරයාට ඒ අම්මට හොඳට සල්ලි තියෙනවා. ඉතින් එයා කරන්නේ අර දරුවා පෙන්නන එක හැම එකම අරන් දෙනවා. නමුත් දරුවට ඇත්තටම තියෙන්නේ මේ මොකක්වත් ගැනීමේ අවශ්‍යතාවය නෙවෙයි. දරුවට හොඳටම අසනීප වෙලා උණ ගැනිලා මේ දරුවා අසනීප තත්ත්වය නිසා තමයි එහෙම හැසිරෙන්නේ. ඒතකොට අර සහකම්පනය කියලා කියන්නේ අපිට එකිනෙකාගේ දේවල් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඔය ගොඩක් වෙලාවට පෞල් ප්‍රශ්න ඇති වෙන්නේ නෝනට මහත්තයාව තේරුම් ගන්න බෑ, මහත්තයාට නෝනව තේරුම් ගන්න බෑ, මහත්තයාගේ ෂෙඩියුල් එකේ ජීවත් වෙනවා. නමුත් අර එයා හිතින් මවාගත්ත මොකක් හරි ක්‍රියාදාමයකට අනුව නෝනව දකින්න උත්සාහ කරනවා. එතකොට අපි ඇත්තටම මේ රියල් ලයිෆ් එක තුල තියෙන මගේ මහත්තයා කවුද, මෙයාගේ රුචි අරුචිකම් මොනවද, මෙයා කැමති අකමැති මොනවද කියන ඒවා පිළිබඳව නෝනට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි දන්නවා දැන් ඔය ආහාරයක වුණත් රස දැනෙනකොට ඒකෙදී මේ ප්‍රසන්ටේෂන් එකත් වැදගත් වෙනවා. දැන් මහත්තයෙකුට කෑම එකක් උයලා දෙනකොට ඒක රසවත්ව උයන්න ඕනේ වගේම ඒකේ හොඳ සුවඳක් තියෙන්න ඕන වගේම මේ ඒකේ ප්‍රසන්ටේෂන් එකක් තියෙන්න ඕනේ. මොකද රසය කියන එක කටට විතරක් නෙවෙයි ඇස් දෙකට නහයට මේ ඔක්කොටම සම්මිශ්‍රණයක එකතුවක්. නේද ඉන්දික මහත්මයා? එතකොට මේ හැම එකකම එකතුවක් නිසා අර ඒකත් තියෙන්න ඕනේ. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකුත් නෙවෙයි. අපි අර හැම වෙලාවකම ජීවත් වෙන්නේ අර මගේ මතකයේ නිවැරදි නම් ඔය දලයි ලාමා එක වෙලාවකදී කියනවා මිනිස්සු ජීවිත කාලය පුරාම කරන්නේ මේ අනාගතය ගැන හිතාගෙන හම්බ කරන එක. සොන් මහත්මයා මේ මොකක් හරි රෝගයක් ඇති වුණාට පස්සේ අර හම්බ කරගත්ත දේවල් ඔක්කොම අපි වියදම් කරනවා අර රෝගය හොඳ කරගන්න. දැන් එතන ඉඳලා මේ මනුස්සයා කල්පනා කරනවා මං එතනින් එහාට කොහොමද නැවත වතාවක් ජීවත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඔය කාරණාව ඔය විදිහටම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල කියලා තියෙනවා මේ ඔය අර අංගං චජේ ජීවිත රක්කමාහු වගේ කාරණාවලදී මේ මිනිස්සු පුළුවන් තරම් අර ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉඳපුවාම සහ රියැලිටි එක තේරුම් ගන්න නැති වුණාම තමයි සුවන්ත මහත්මයා ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඔව් තොරත් මහත්මයා සවන මාසේ ලොකු විස්තරයක් අපිට මම හිතන්නේ ජීවිත වලට ගොඩාක් ලබා ගන්න පුළුවන් දේවල් දැනුවත් වීම ටිකක් ආවා. තොරත් මහත්මයා කොහොමද දකින්නේ? තව අපි ඒ කියන්නේ මනෝවිද්‍යාව වර්ගීකරණය කරන්න පුළුවන්. එක එක්කෙනාට වර්ගීකරණය කරන්න පුළුවන්. බෞද්ධ දර්ශනය වෙන්න පුළුවන්. විද්‍යානුකූල මනෝවිද්‍යාව ඔබතුමා දැන් වර්ගීකරණය කරොත් කොහොමද ඒක දකින්නේ? ඔව් දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්ව කාරණාවටම පොඩි කරුණු ටිකක් එකතු කරගෙන ගියොත් එහෙම දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඇත්තටම මේ ගොඩක් වෙලාවට ඒක අපේ හැමදෙර කිව්ව කතාව ෆ්‍රොයිඩ්ගේ මේ සයිකෝඩයිනමික් තියරි එකත් එක තමයි සෙට් වෙන්නේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ පුරාවටම අපි කරන්නේ ඇත්තටම ඇරියස් කවර් කරන එක. ඒ කියන්නේ පොඩි කාලේ ලැබිච්ච අඳුරු මතකයන් වෙන්න පුළුවන්. කවුරු හරි අපි නොසලකා හැරීම වෙන්න පුළුවන්. ඒවා ඇත්තටම අපිට මොකක් හරි අවස්ථාවක් ලැබුණා අපි කරන්නේ ඇරියස් කවර් කරන. මේ ගැන අපි හැමෝම මේ ඔය හොඳ ලස්සන විග්‍රහයක් තියෙනවා. මෙයාගේ කවුද මේ මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ නවකතාංගහ විරාගය කියන මේ විචාර ග්‍රන්ථයේ දෙවෙනි සහ තුන්වෙනි මාතෘකාවල ඒ කියන්නේ කොහොමද අපේ මේ අභ්‍යන්තර මනසේ සැඟවුණු ගූඪ චෛතසික ධර්ම මේ අපේ ඒ කියන්නේ කලාකාරයෙකුගේ නිර්මාණ වලට බලපාන්නේ කියලා. ඒ කියන්නේ කලා නිර්මාණ වලට පවා සමහරවිට කලාකරුවෝ නොහිතුවට අභ්‍යන්තර මනසේ රැඳිලා තියෙන අතීත අත්දැකීම් අවිඥානිකව බලපාන්න පුළුවන්. ඉතින් අපේ මුළු ජීවිතේටම එහෙම අතීත මතක බලපෑමක් තියෙන එක ෆ්‍රොයිඩ් තමයි පැහැදිලිවම මේ විස්තර කරේ. ඒක ඇත්තටම වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න තමයි ඔය නිදහස් සංගঠন ක්‍රමය සහ ඔය උපදේශනේ සොන්ත මහත්තයා ගොඩක් දේවල් ඒ ඇරියස් දැන් අපි තුල ඇරියස් තියනවා කියන එක තේරුම් ගන්න නැති තාක් අනිත් කෙනා සමහරවිට ගැටුම් ඇති කරන්නේ යාගේ ඇරියස් එකක් හින්දා වෙන්න පුළුවන්. ඒක අර මේ අපේ ශරීරයට ලෙඩක් හැදෙනවා විරේක කරනවා වගේ මනෝභාවයන් භව විරේචනයක් කිරීමෙන් විතරයි විශේෂම කවුන්සලින් වගේ එකක් කරා විතරයි ඒක නිවැරදි කරන්න පුළුවන්. ඒක ආගමික ස්වරූපයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මනෝවිද්‍යාත්මක උපදේශන ස්වරූපයෙන් වෙන්න පුළුවන්. දැන් උපදේශනය ඊළඟට ඔය මනෝවිද්‍යා සංකල්ප විධිමත්ව නොවුනත් අපේ ඉස්සර ආච්චිලා දැනගෙන හිටියා. ඔබ ඇහුවනේ ඉස්සර ආච්චිලා ළමයි 10ක් 12ක් හදාගෙන
පවුලත් රැකගෙන කොහොමද හිටියේ කියලා. ඒගොල්ලන්ට මේ ටච් එක තිබුණා. ඒ කියන්නේ මේගොල්ලන්ට මේගොල්ලෝ මනෝවිද්‍යාව ගැන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන දැනගෙන හිටියේ නැති වුණාට ඒගොල්ලන්ට ඉවෙන් වගේ තමන්ගේ මහත්යාගේ චර්යාව හැසිරීම ගැන දැනගෙන හිටියේ. දැන් ඉස්සර පරණ මේ ගෘහණියන් ගත්තොත් ඉස්සර වයිෆ්ලා ගත්තොත් ඔය ඉස්සර ඔය අපේ ආච්චිලා පවා කියන එකක් තමයි කවදාවත් දැන් ඒගොල්ලෝ මහත්යාට ප්‍රශ්නයක් කියන්නේ නැහැ වැඩ ඇරලා ගෙදර ආපු ගම. සොන්ත මහත්තයත් ඒක සමහරට අහලත් ඇති අත්දකලත් ඇති. මොකද ඒ කියන්නේ ඉස්සර පරණ ගෘහණිය පරණ බිරිඳ දැනගෙන හිටියා හස්බන්ඩ්ගේ මූඩ් එක කොයි වෙලාවේද හොඳ වෙන්නේ කියලා අපි හඳුන්නේ මේ ප්‍රශ්නයක් කතා කරන්න. ඒ සහජ ඥාන මම ඔබට කිව්වනේ ලෝකේ සාර්ථක ව්‍යාපාරිකයෙක් සාර්ථක ධනවතෙක් නෙමෙයි හොඳ ගෘහණියක් හොඳ හවුස් වයිෆ් කෙනෙක්වත් වෙන්නේ නැහැ මනෝවිද්‍යාව ගැන දැනුමක් නැති කෙනෙක්. ඒ නිසා ඔබට යම් භූමිකාවක් සාර්ථක කරගන්න ඕන නම් අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම එක්ක උපතින් ඔබට මේ සහජ ඥානය ඇවිල්ලා තියෙන්න ඕනේ. නැත්තම් මේ ඔබ මේක හදාarලා තියෙන්න ඕනේ. ලෝකේ ධනවතුන් ගත්තොත් ලංකාවේ ගත්තොත් ධම්මික පෙරේරා ඔය ඉන්දියාවේ කවුද මේ අනිල් අම්බානි ස්ටිව් ජොබ්ස් බිල් ගේට්ස් මේ ඕන කෙනෙක්ගේ චරිත අධ්‍යයනය කරලා බැලුවොත් ඒගොල්ලෝ හොඳටම සයිකොලොජි ගැන දන්න අය. ඒක විධිමත්ව වෙන්න පුළුවන් සන්ත මහත්තයා අවිධිමත්ව වෙන්න පුළුවන්. සයිකොලොජි ගැන නොදන්න කෙනෙක් කවදාවත් සල්ලිකාරයෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධනවතෙක් කියලා කියන්නේ මේ වාසනාවට මුදලක් ලැබිලා වෙන එකක් නෙමෙයි. ඒක පවත්වාගෙන යන්න බෑ. ධනය උපයනවට වඩා ධනය සංරක්ෂණය කරන එක දියුණු කරන එක කරන්න බෑ. සයිකොලොජි ගැන දන්න කෙනෙක්. ඔය මං කිව්ව ඕනම ලෝකේ අංක 1 ප්‍රකෝටිපතියෙක් ගත්තොත් ඒගොල්ලෝ ඇත්තටම හොඳ සයිකොලොජිස්ට්ලා. ඒගොල්ලෝ හොඳටම දන්නවා මනෝවිද්‍යාව. ඒගොල්ලෝ දන්නවා මනෝවිද්‍යාව කොහොමද භාවිතා කරන්නේ මේ තමන්ගේ වෘත්තීය ආර්ථික තත්ත්වය පවත්වාගෙන යන්න වර්ධනය කරගන්න කියලා. අපි තාම මේ තත්ත්වයේ ඉන්නේ අපි ඒ සයිකොලොජි එක නොදන්න නිසා. ඔබ දන්නවා නම් ධම්මික පෙරේරා දන්න සයිකොලොජි එක ඔබ අද ධම්මික පෙරේරාගේ මට්ටමට ඇවිල්ලා. ඔබ දන්නවා නම් ස්ටිව් ජොබ්ස් දන්න සයිකොලොජි එක ඔබ මේ මට්ටමට ඇවිල්ලා. ඒ කියන්නේ ලෝකේ ඒකයි මම කිව්වේ ලෝකේ තියෙන වටිනම විෂය ලෝකේ තියෙන මැජික් සයන්ස් එක තමයි මනෝවිද්‍යාව. මනෝවිද්‍යාවෙන් මේ අපේ ජීවිතය තුළ කරන්න බැරි දෙයක් නැහැ. වෙන කිසිම විද්‍යාවකින් ඒක කරන්න බෑ සොන්ත මහත්තයා. දෙවියන්ට බාර වෙලා යంత్ర මන්ත්‍ර දාලා ඔය මොකකින්වත් කරන්න බැරි ජීවිත පරිවර්තනය කරන්න පුළුවන් සයිකොලොජි ගැන දන්නවනේ. ඒකයි මම කිව්වේ සයිකොලොජි ගැන පොඩි ප්‍රශ්නයක් කරන මට වාදයක් කරන්න ඕනේ. දැන් අපි කිව්ව දැන් ළමයින්ට කළු කුමාර දිෂ්ටිය වැහෙනවා කියනවා. ඒ වගේ දේවල් වලදී මම මේ දන්න දේවල් අපේ මිනිස්සු පස්සෙන් යන හින්දා මම කියන්නේ. ඒ වගේ දේවල් වලදී පුළුවන් ද මනෝවිද්‍යාව ඔබතුමා කියන විෂය දාලා ඒ ළමයිගේ ලෙඩේ සුව කරන්න. එවැනි දෙයකට යොදා ගන්න පුළුවන් ඇත්තටම 100% නිට්ටාවට සුව කරන්න මනෝවිද්‍යාව විතරයි. වෙන කිසිම විෂයක් නැහැ. මොකද ඒක මානසික මේ අපි කළු කුමාර දෝෂ වගේ ওই මිත්‍යා මත එක්ක බැඳුණු එක ගැන අපි ස්වාමීන් වහන්සේගේ සොඳ මත වෙන දවසක් කතා කරමු. ඔක ලංකාවේ තියෙන එක නෙමෙයි. ඔය කළු කුමාරයයි මෝහිනී සමහර ශිෂ්ටාචාරවල ඒකම තියෙනවා සකුබස් ඉන් සකුබස් කියලා. එකම සංකල්පේ. ඒක ඇත්තටම මේ අපි හැමෝටම දන්නවා ෆ්‍රොයිඩ්ගේ සයිකෝඇනලිසිස් වලින් ඇනලයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දකින හීන පවා මනෝවිද්‍යාත්මකයි. අපි දකින හීන පවා අපේ මනසේ යටිහිතේ පරිකල්පනය ක්‍රියාත්මක වෙන්නේ මේ අපේ ප්‍රායෝගික ජීවිතය තුළ ඉටු කරගන්න බැරි වුණු ඉලක්ක සීන ලෝකේ සාධනය කරන්න. කළු කුමාරයා කියන්නේ ගොඩක් වෙලාවට හීනෙන් දකින සිද්ධියක්නේ. විශේෂයෙන්ම නව යෝන් වයස ටීනේජර්ස්ලා වුණාට පස්සේ කියන්නේ භද්‍ර යවුනේ ඉන්න තරුණ ගෑනු ළමයින්ගේ සංතෘප්ත නොවන ලිංගික ආවේගවල ප්‍රක්ෂේපණයක් තමයි කළු කුමාර දෝෂය කියන්නේ. ඉතින් ඒකට මේ සුර දාලා යන්ත්‍ර දාලා හරියන්නේ නැහැ. ඒක මේ පරණ යල්පෙන ගිය මෝඩ ක්‍රම. ඒක හොඳයි ඒ කාලෙට. අතීතෙට හොඳයි. හැබැයි ඇත්තටම මෙහෙම කළු කුමාරයා කියලා එකකුත් නැහැ, මෝහිනී කියලා එකකුත් නැහැ. මෝහිනී කියලා ඇක්ෂණයකුත් නැහැ. කළු කුමාරයා කියලා කියන්නේ මේ තරුණ ගෑනු ළමයින්ගේ ලිංගික ප්‍රක්ෂේපණයේ සංකේත රූපය, මෝහිනී කියලා කියන්නේ තරුණ පිරිමි ළමයින්ගේ ලිංගික ආවේග ප්‍රක්ෂේපණයේ සංකේත රූපය. ඉතින් ඒක මම කිය සයිකොලොජි දන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අර වගේ ලක්ෂ ගණනක් වේදන් කරලා එහෙම ගොම් පාටයකට යන්නේ නැහැ සොන්ත මහත්තයා. ඔබ දැන් ඇහුවේ දැන් ගොඩක් අය මේකට විසඳුම හොයනවානේ මේ ඊටාම අවිධිමත් දැන් ඔය ශාන්ති කර්ම කියලා කියන්නේ අවිධිමත් මනෝචිකිත්සක ක්‍රමයක්. ඒක හොඳයි ඒ කාලේ හැටියට. නරක නෑ. හැබැයි අද ඔබ මේ වාහනය ගන්න පුළුවන්කම තියෙද්දි ඔබ ගොන් කරත්තයක් පාවිච්චි කරන්නේ නැහැනේ ඔබේ ගමන යන්නේ. අද ඉතා දියුණු මනෝචිකිත්සන ක්‍රම තියෙන. දැන් බුදුරජාණන් වහන්සේ පවා ඔය අద్භූත දේවල් වලින් පීඩාවටපත් වුණොත් ඒකට කරන්න ඕන අපේ හැමදෙරු කියයි විකල්පය කියනවා බහිබේරව සූත්‍රය. ඒ වෙන තැනට ගිහිල්ලා නිරීක්ෂණය කරන බුදුහාමුදුරුවෝ කියනවා මම බෝධිසත්ව කාලේ සමහර අටවක අමාවක දවස්වල මම ගිහිල්ලා නේද අපේ හැමදෙරුනේ තුදුස්සක දවස්වල ගිහිල්ලා භාවනා කරද්දි මම දකිනවා මේ හෙවණැල්ලක් වගේ. ඊට පස්සේ මම ගිහිල්ලා බලනවා ඇත්තටම එතන මොකද්ද තියෙන්නේ කියලා. බැලුවම ඇත්තටම එතන තියෙන්නේ ගහක සෙලවෙන හෙවණැල්ල. ඔය අද නූතන හේතුවාදී උපදේශනය කියලා මනෝවිද්‍යාව විලා තියෙන අපේ හැමදේ බහිබේරව සූත්‍රයේ තියෙන සංකල්ප කියලා මට හිතෙන්නේ. ඒ නිසා මේ හැම එකකටම විසඳුම් තියෙනවා. අනිත් එක තව එකක් කියන්නම් ඔය බාර මේ ඇහුවනේ මේ පෞල් ජීවිතවල ප්‍රශ්න ගැන. කාල් යුන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පස්සේ තරහ වෙලා ගියපු හොඳම ගෝලයා හොඳ තියරි එකක් ඉදිරිපත් කළා මේ අපි හැමෝන්ටම අදාළව අපි හැමෝන්ගේම චරිතය විස්තර කරන ඒ තමයි පර්සෝනා ඇන් ෂැඩෝ. අපි හැමෝන්ටම එළිය තියෙනවා ලස්සන වෙස්මුණක් ලෝකේ රවට්ටන. ඔබට මට අපි හැම කෙනෙක්ටම මේක අදාළයි. හැබැයි අපි හැමෝගෙම
ඒ වෙස්මුණට පිටිපස්සේ තියෙනවා අපි හැමෝගෙම ආත්මාර්ථකාමී පටු අරමුණු, අපේ පර්සනල් එජෙන්ඩාස්, අපේ ජඩගති ඔක්කොම තියෙන කැත ෂැඩෝ එකක්. ඔය යාළු වෙලා ඉන්න කාලේ දකින්නේ අපේ හැමදාම පර්සනා එක. අර එළියේ තියෙන වෙස්මුණ. අර කැත ෂැඩෝ එක දකින්න පටන් ගන්න ඕන කෙනෙක් කාලයක් එකට සමීපව ඉන්න ගත්තාම. එතන තමයි සඳ මහත්තයා අවුල එන්නේ. ඔය දේශපාලනය වෙන්න පුළුවන්, ආගම වෙන්න පුළුවන් හැම එක ඇතුළෙම එළියේ තියෙන ලස්සන වෙස්මුණක්, ඇතුළේ තියෙන ඊටාම කැත අඳුරු ඡායාවක්. ඔකට තමයි කාල්වින් කිව්වේ පර්සනා ඇන් ෂැඩෝ කියලා. අපි ෂැඩෝ එක නෙමෙයි එළියේ දකින්නේ වෙස්මුණ. පර්සනා කියන්නේ මේ ග්‍රීක භාෂාවෙන් වෙස්මුණට. ඉතින් ෂැඩෝ එක දකින්න මේ වෙන්නේ අර අවුල වැඩි වෙන එක. මොකද වෙස්මුණ තරම් ෂැඩෝ එක ලස්සන නැහැ. ඒකයි අර රොබින් ශර්මා කියන මේ පුද්ගල සංවර්ධන මනෝවිද්‍යාඥයා කියන්නේ සමීප ඇසුර පිළිකුල උපදවයි කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම මේක කළමනාකරණය කරගන්න හැටි ඉස්සර මිනිස්සු දැනගෙන හිටිය අර සරල ජීවිතය ඇතුලේ. ඒ කියන්නේ ඉස්සර පරිසරයත් එක්ක සෝබාදහමත් එක්ක ඉන්න අයට මේ මනෝවිද්‍යාව ගැන උපාධි නොතිබුණාට, මනෝවිද්‍යාව ගැන ෆ්‍රොයිඩ් ගැන කියවලා නොතිබුණාට තමන්ගේ දරුවා හැරෙනකොට එයා මොකද්ද කරන්න යන්නේ කියන සහජ ඉව තිබුණා. සහජ දැනුම තිබුණා. තමන්ගේ මහත්යාගේ සුළු වෙනස් වීමක් තේරුම් ගැනීමේ සහජ හැකියාව තිබුණා. අද අවාසනාවකට අපි මේ පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුළේ හිර වෙලා හින්දා අපිට අනිත් කෙනා ගැන සහකම්පනයක් තිය අපේ හැමෝටම අවධානයක්වත් නැහැ ගොඩක් වෙලාවට. ඉස්සර ඔය සිම්පති කියන එක තමයි පෞල් ජීවිතයක වෙන්න පුළුවන්, වෘත්තීය ජීවිතයක, සමාජ ජීවිතේ ඕන එක පැවැත්ම රඳා පවතින සහකම්පනය සිම්පති එක මත. දැන් ඔය සමූහ වශයෙන් ජීවත් වෙන හැම සත්ත්ව කොට්ටාශයකම අපේ හැමෝටම සත්ත්ව කාණ්ඩයකම සිම්පති එක තියෙනවා. ඒකනේ අර කියන්නේ මේ එක අලිපැටියෙක් අතරමං වුණොත් එහෙම මේ අර අලි රංචිය ඕන ඇතින්නියෙක්ගෙන් කිරිබොන්න පුළුවන් නේ. ඒගොල්ලන්ගේ සිම්පති එකත් එක මේ සෙල්ෆිස් එක නැත්නම් ආත්මාර්ථකාමී බව පවතින්න බෑ. සහකම්පනයේ ආත්මාර්ථකාමී බව ප්‍රතිවිරුද්ධයි. අනිත් එක වඳුර රංචුවක් බිම ඉන්න වෙලාවක සොන්ත මහත්තයා මොකක් හරි සතුරු අපි කියමු කොටියෙක් පැන්න කියලා. එයාලා කරන්නේ අතට අහුවෙන වඳුරු පැටියව අරගෙන යනවා ගහ උඩට. ගිහිල්ලා ගහ උඩින් තමයි මාරු කරගන්නේ. ඒ වෙලාව හිතන්නේ නැහැ මගේ පැටිය බේර ගන්න ඕනේ කියලා. ඉතින් මිනිහා කියලා කියන්නේ කොයිතරම් හුදකලා වෙන්න. දැන් Facebook එක ඇතුලේ, සමාජ මාධ්‍ය ඇතුලේ අපි ගොඩාක් ලොකු මේ මිත්‍ර සමාජයක් තියෙනවා කියලා හිතුවට අපි හුදකලා වෙච්ච ජීවියනේ අද. හැබැයි මිනිහට එහෙම හුදකලා ඉන්න බෑ. මිනිහා කියලා කියන්නේ සාමූහික ගෝත්‍රික මනසක් තියෙන සත්වෙක් නේද අපි හඳුන්නේ. කොච්චර වෙනස් වුණා. ඉතින් ඒ නිසා අපිට මේ පැවැත්ම රැකගන්න නම් අපිට අලුත් විදියට මේ සමාජ ජීවිතය ඇතුළේ සිම්පති එක හදන්න වෙනවා. අද ළමයින්ට සහකම්පනේ නැහැ. ළමයි ඇතුළේ ඇති කරන්නේ තනිකරම ආත්මාර්ථකාමීත්වය. ආත්මාර්ථකාමීත්වය මේ මානව පැවැත්මට විරුද්ධයි. මොකද මිනිහා කියලා කියන්නේ සාමූහික සත්වෙක්. තනියම හැසිරෙන සත්වෙක් නෙමෙයි. ඒ සාමූහික ගෝත්‍රික සත්ව මනස අපේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මං කියන්නේ මානවයා පවතිනක. ඒ නිසා අපි මං කියන්නේ මනෝවිද්‍යාත්මකව සහ විශේෂ මනෝවිද්‍යාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්න බෞද්ධ මනෝවිද්‍යාවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. අපි සඳහන් මේ සාකච්ඡා මාලාව දිගට ගෙනියන්න ඕනේ අන්න ඒකට. මේක බලන්නේ සුළු පිරිසක් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ගොඩක් දේවල් අනාගතේ ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් තොරත් මාතේක කාරණාත් එක්ක මගෙත් පොඩි කාරණාවක් තියෙනවා. දැන් මේ විද්‍යාවේ දියුණුවත් එක්ක දැන් අපි දැන් මේ කතා කරන්න වෙලා තියෙන්නේ මේ සමාජයේ ලොකු විපර්යාසයක් කියලා තියෙනවානේ. ඇත්තටම ඇහැට පේන අපි හිතන අය නෙමෙයි දැන් මෙතන දැන් අපි ඇත්තටම ස්වාමීන් වහන්සේලා ආරෙදා මම ඇත්තටම දුකයි ඒක දැනුත් මට කියන්නේ නේ ස්වාමීන් වහන්සේ බෞද්ධ දර්ශනය තුල නටපු නාටකම. ඒ වගේම මේ ළමයි දැන් මේ හැසිරෙන විදිය මේ විද්‍යාවේ දියුණුවත් එක්කද කොහොමද මේ අපේ බෞද්ධ පරිසරයත් එක්ක මනෝවිද්‍යාවත් ඒ වගේ තොරත් මහතේ කාරණාත් එක්ක මම ගොඩක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේගෙන් ගැඹුරටම මේ කාලයක් අරගෙන. ඔය ඇත්තටම මේ දැන් අර මම මුලින් අපේ ඉන්දික මහත්මයා කියපු කාරණාවලටත් කාරණා කීපයක් එකව කරන්න තියෙනවා. දැන් ඕකේදී මේ ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම අර කළු කුමාර රෝගය කියන එක මම අර මුලින් කිව්වේ එකයි. දැන් අපිට හැම වෙලාවකම මම මේක පිළිවෙලට මුලින් ඉඳලා පටන් ගන්නම්කෝ. අපිට තියෙනවා දැන් ඔය සමහර විවේචනක් තියෙනවා විසුද්ධි මාර්ග අට කතාව පිළිබඳව. ඔව් නමුත් චරිත නිर्देशය එහෙම නේද හරි වැදගත්. විසුද්ධි මාර්ග අට කතාවේ කම්මට්ටාන නිर्देशය ගත්තාම සුවන්ත මහත්මයා මේක මේ නිවැරදිව විග්‍රහ කරගන්න එක අපිට සෑහෙන දුරට වටිනවා. දැන් මේකේ කියනවා මේ රාග, ద్వේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි, විතක්ක කියලා චරිත 6ක් පිළිබඳව. දැන් මේ චරිත 6 පිළිබඳව කියනකොට මේක පුදුමත් හිතෙනවා. දැන් ওই රාගික චරිතයක් එහෙම ගත්තාම මේ රාගික චරිතයක කන්න හොඳ මොන කෑමද? සාමාන්‍යයෙන් කැඳ වර්ග. කන්න කැමති වෙන්නේ වැඩි නේ. ඔව් කැමති වෙන්නේ. ඊට පස්සේ අඳින්න කැමති වෙන වර්ග, ඊට පස්සේ අඳින්න කැමති වෙන ඇඳුම් වල හොඳ ඒවා. ඒ කියන්නේ මේ මෙටීරියල් එක පවා ඒක කියලා තියෙනවා. ඊළඟට එයා ඉන්න කැමති ක්ලයිමේට් එක. දේශගුණ තත්ත්වය. ඊළඟට දැන් ඔය අපිට මතකයි අපිත් එක්ක ඉගෙන ගන්නකොට සුවන්ත මහත්මයා මේ එක ළමයෙක් හිටියා විශ්වවිද්‍යාලයේ මෙයා පිටරට කෙනෙක්. දැන් මෙයා මේ ඉගෙන ගන්න ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මේ කම්මට්ටාන නිर्देशය ඉගෙන ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ වෘත්තිය එයා ආකිටෙක්චර් කෙනෙක්. දැන් මෙයාට මේක ඉගෙන ගන්න ඕනේ ඇයි? දැන් පවුලක් අපි ගත්තාම පවුලක ඉන්නවනේ විවිධ චරිත ලක්ෂණ තියෙන අය. රාග චරිත, ද්වේෂ චරිත. එතකොට මෙයාලගේ තියෙන බයොලොජි එකත් වෙනස්, කෙමිස්ට්‍රි එකත් වෙනස්.
දැන් මේකට ගැලපෙන විදිහට දැන් ඉතින් මහත්මයා අපි කියනවා සාමාන්‍යයෙන් වයඹ දිශාවක තියෙන කාමරයක සෙම් රෝග අධික කෙනෙක් වැඩිපුර ඉන්න හොඳ නැහැ කියලා. මොකද ඒක ටිකක් අර සීත ගුණ තත්වයට එහෙමයි. ඒතකොට දැන් අපි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තුල තියෙන මේ විසුද්ධි මාර්ග අට කතාවේ කම්මට්ටාන නිर्देशය ගත්තත් ඒකෙදී මේ අපි හැම වෙලාවකම කියන්න උත්සාහ කරන්නේ තමන්ට තියෙන්න ඕනේ තමන් පිළිබඳව කියවීම. දැන් අර බුදුහාමුදුරුවෝ කියනවා කණ්ඩෝන හේතු දක්වන තැනත් කියනවා මේ ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උපාදේසාමි. ඒ කියන්නේ පරණ වේදනාව දුරු කරන්න කණ්ඩෝනේ හැබැයි අලුත් වේදනාවක් හට නොගන්න කණ්ඩෝන. ඒ කියන්නේ අපි සරලවම කිව්වොත් බඩේ සයිස් එක දැනගෙන ඉන්න ඕනේ කන්න කලින්. දැන් අපි හුඟක් වෙලාවට කණ්ඩ ගියපුවාම බෙදාගත්තාම ඔය කියන ප්‍රමාණය අපිට නැහැ. දැකපුවාම ඕන තරම් බෙදා ගන්නවා. සමහර අරුසන් මාත්මේ අපි දැකලා තියෙනවා ඔය මොකක් හරි කෑම මේසයකට ගියපුවාම සමහරු පිඟාන අතේ තියාගෙන ඉවර වෙලා කොච්චරවත් කන්නේ මේසේ වටේ කැරකි. ඒ කියන්නේ එයාට අර තමන්ගේ කෑම පිළිබඳව හෝ තමන්ගේ ප්‍රමාණය පිළිබඳව තෘප්තිමත් භාවයක් නැහැ. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේගේ මනෝවිද්‍යාව තුළදී අපි කියන්නේ දැන් මේක සරලවම කිව්වොත් එහෙම බුදුහාමුදුරන්ගේ මේ මනෝවිද්‍යාව කොටස වැටෙන්නේ උපදේශනය කියන පැත්තට. දැන් ඕකේ වචන 3ක් තියෙනවා ඉන්දික මහත්මයා. ඒ කියන්නේ ඇඩ්වයිස්, ගයිඩන්ස් සහ කවුන්සලින් කියලා වචන 3ක් මේ සාපේක්ෂව අපි කතා කරනවා. දැන් මම මෙහෙම කිව්වොත් එහෙම දැන් අපි කියනවා ඔබතුමාලා මේ මොකද්ද මේ කරන සාකච්ඡාවල කිසි තේරුමක් නැහැ නේ මේවා මේ රටවටේ ගිහිල්ලා මේ අපහසුතාවයට එක එක්කෙනා පත් කර මොකද්ද මේ ඔක නවත්තන්න. දැන් මේක තමයි ඇඩ්වයිස් කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ වැඩි හරියක් තියෙන ඇඩ්වයිස්. මොකක් හරි දෙයක් කියපුවාම ඒකට රියැක්ෂන් එකක් අපි බලාපොරොත්තු වෙනවා මේක මෙහෙම කරයි කියලා. එහෙනම් ගුරුවරයෙක් වුණත් කවුරුණත් දැන් ආදරේදී අපි ගත්තත් අර ඉස්සෙල්ලා කියපු සිම්පති කියන කාරණාවෙදිත් අපි බලාපොරොත්තු වෙන්නේ අනිත් කෙනාගේ චරිතය තේරුම් ගන්නේ නැතිව මෙයා මම වෙනුවෙන් මෙන්න මේ දේ කරයි කියන අපේක්ෂාව තමයි අපේ තියෙන්නේ. නමුත් සුවන්ත මහත්මයා බුදුදහම කියලා කියන්නේ උපදේශනය. ඒකෙදී අපි කියන්නේ මේ තමන්ගේ ප්‍රශ්නය තමන්ටම අවබෝධ කරලා දීලා මේක තමන්ටම निराකරණය කරගන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන එක තමයි මේ බුදුදහම තුළ කරන්නේ. ඒ නිසා අර විසුද්ධි මාර්ග අට කතාවේ කම්මට්ටාන් නිर्देशයේ තියෙන චරිතවල වැදගත්භාවය තියෙන්නේත් ඒකයි. පළවෙනියටම අපි හැම කෙනෙකුටම තියෙන්න ඕනේ තමන් පිළිබඳව කියවීම. දැන් මේකට හොඳම උදාහරණය තමයි මේ ඔය බුදුරජාණන් වහන්සේ කාලේ ඉන්දික මහත්මයා හිටියා එක තාපස කෙනෙක්. දැන් මේ තාපසයාට උවමනාවක් ඇති වෙනවා දරුවෙක්ව හදාගන්න. හැබැයි දරුවෙක් හදාගන්න උවමනා වුණාට මෙයා තාපස කෙනෙක්. එතකොට මෙයාගේ ඔය බුදුරජාණන් වහන්සේ කියන විදිහට මෙයාගේ තෘෂ්ණාව දන්නවා. මම තාපසයෙක් නිසා මම මේකට උවමනා වෙන විදිහට හැඩ ගැහෙන්න ඕන. ඒතකොට මෙයා කරන්නේ දරුවෙක් හදාගත්තොත් සමාජ අපවාදයට ලක් වෙන නිසා නයි පැටියෙක්ව ගෙනල්ලි ඉවරලා අර පොඩි නිකන් උණ බම්බුවක වගේ එක දාලා මේ වේලුක ජාතකේ නේද? වේලුක ජාතකේ. එහෙමයි. එතකොට දැන් එක දවසක් මෙයාට සිද්ධ වෙනවා මේ වෙන රැස්වීමකට යන්න. ඒ ගියපුවාම එයාලගේ තියෙන තාපසරුන්ගේ මෙයාට දරුවව අමතක වෙනවා. අර සර්ප පැටියා. දැන් හදිස්සියේ මෙයා ආපුවාම අනේ මගේ දරුවා කියලා මතක් වෙනවා. දැන් ගිහිල්ල ඉවර වෙලා දරුවා අතර ගත්තාම මොකද කරන්නේ? නැහැ බඩගින්න ඉන්නේ ගාලා මැරෙනවා. දැන් මෙතනදී තියෙන මේ කල්පනා තත්ත්වයත් අර පුද්ගලයාගේ තෘෂ්ණාව කියන එක එක තැන්වලට එජස් වෙනවා. ඒ කියන්නේ එයාට හැකියාවක් තියෙනවා මේකට එජස් වෙන්න. ඒ නිසා මේ බෞද්ධ මනෝවිද්‍යාව තුළදී අපි උත්සාහ කරන සුවන්ත මහත්මයා හැම වෙලාවකම පුද්ගල චරිතය පිළිබඳව පුද්ගලයාටම කියවීමක් ඇති කරලා දීලා ඔහුගේ ප්‍රශ්නය ඔහුටම තේරුම් කරලා දීලා निराකරණය කරගන්න තමයි අපි කරන්නේ. මම අර මුලින් මේ සාකච්ඡාව පටන් ගන්නකොටත් කිව්වේ ඒකයි. අපිට මේ ලෝකයේ වෙන දේවල් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. දැන් ඉන්දික මහත්මයා කිව්වා අපේ ධම්මික පෙරේරා ව්‍යාපාරිකතුමාට තියෙන මේ සයිකොලොජි පිළිබඳව අවබෝධය කාට හරි තියෙනවා නම් එහෙම එක්කෝ ඒ ලෙවල් එකට හෝ ඒ ලෙවල් එකේ සමාන මට්ටමට මේ වෙනකොට බහුතරයක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට එහෙම සයිකොලොජි එකක් අපිට එහෙම නැහැ. හුඟක් වෙලාවට. අපිට ඇත්තටම අපි හඳුනන්නේ සාමාන්‍යයෙන් එක රටක එක කලාපයක එහෙම දෙන්නෙක්ට එන්නේත් නැහැ සබාධර්ම. එන්නේත් නැහැ. ඔව්. සබාධර්මයෙන් ඒක ඒ අයටම අනන්‍යයි. අනන්‍යයි. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම දැන් ඔබ කිව්ව හින්දා මම නැවත කියන්නම් සඳහන් ධම්මික පෙරේරා මහත්තයා ස්ටිව් ජොබ්ස්. ඔව් ඉන්දික ඊට පස්සේ මහත්මයා මේ දැන් ඔය ඔබතුමා ඇහුවා මේ අර මොකක්ද මේ කළු කුමාර රෝගය පිළිබඳව. දැන් මේක ගැන සඳහන් කරොත් එහෙම මේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලත් තියෙනවා මේකට කරපු චිකිත්සාමය ක්‍රමවේද. දැන් ඔය කියපු හැදියට මේ කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා ටික කාලයක් ළඟ නැතුව ගියපුවාම අර අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවානේ මේ ඉත්ති බන්ධන පුරිස බන්ධන කියලා සූත්‍ර දෙකක්. ඒක තමයි පාලියෙන් අපි හඳුනන්නේ. ඔව් ඒක තමයි පාළි. එතකොට මේකේ තියෙන මේ කියන කාරණාවලදී පුරුෂයෙක්ගේ මොනවටද කාන්තාවක් වශී වෙන්නේ කාන්තාවකගේ මොනවටද පුරුෂයෙක් වශී වෙන්නේ කියලා මේකේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා.
දැන් ඒ වගේ අර තමන්ගේ ස්වාමි පුරුෂයා නිතර නිතර දකින්න නැති වුණාම අර තියෙන ලිංගික මානසික මනෝභාවයත් එක්ක තමයි මේ කියන කළු කුමාර රෝගය කියන එක හටගන්නේ. හැබැයි ඒ කාලේ මිනිස්සු පුරුදු වෙලා හිටියා මේ මානසික රෝග කියන ඒවා හුඟක් වෙලාවට මේ දෙයියන්ගේ බලපෑම නිසා හෝ වෙනත් බලපෑමක් නිසා වෙන ඒවා නිසා ඒවට අත ගහන්නේ නැහැ. දැන් ඔබ දන්නවා අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ තියෙනවා මේ විඥානයේ උපවිඥානයේ සහ විඥානයේ කියලා මේකේ ස්තර තුනක් තියෙනවා. මේක සුවන්ත මහත්මයා දැන් අපි කිව්වොත් එහෙම මේ මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් ගත්තොත් එහෙම අයිස් කුට්ටියක අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ උඩ. එතකොට මේක ගත්තොත් අපි විඥානයේ හැටියට අඩු ප්‍රමාණයක් තියෙන විඥානය තුල. ඊළඟට උපවිඥානයේ තියෙනවා අවිඥානගතව තමයි පුද්ගලයාගේ වැඩි හරියක් තියෙන්නේ. දැන් ඔය මට මතකයි ඉන්දික මහත්මයා ඔය ලොන් ටර්ම් මෙමරි ෂෝට් ටර්ම් මෙමරි ගැන එහෙම කතා කරනකොට ඔය අවිඥානගත දේවල් පිළිබඳව වැඩිපුර කතා වෙනවා. දැන් මේකෙදී ඔබතුමා බලන්න අර කලින් ඉන්දික මහත්මයා කිව්වා වගේ ඒ කාලේ මිනිස්සුන්ට අවබෝධයක් තිබුණා හෝ නැතා හෝ දැන් ඔය 18 සංනියක් හෝ ඕකට කරන ශාන්ති කර්මයක් ගත්තාම දැන් ඔය මනෝවිද්‍යාවේ තියෙනවා ඩ්‍රාමා තෙරපි, මියුසික් තෙරපි වගේ දේවල් තියෙනවා. දැන් අරකෙත් කරන්නේ මොකක්ද? අර කළු කුමාරයා වගේ බඩක් බැඳගෙන ඇවිල්ලා මොකක් හරි විහිළු කුණුහරුපයක් දෙකක් කියලා ඊට පස්සේ දුම්මල පාරක් ගහලා එහෙට මෙහෙට පොඩ්ඩක් නටලා මේ වුණාම අර කිමිකල් ඉන්බැලන්ස් එක බැලන්ස් වෙනවා. ඒ බැලන්ස් වුණාට පස්සේ අර තියෙන මානසික මනෝභාවය නැති වෙලා යනවා. එතකොට ඒ වගේ මේ අපිට දැන් හොඳම උදාහරණය කිරිබත් ගත්තොත් එහෙම දැන් බත්වල තියෙනවා අම්ල වර්ග මගේ මතකයේ හැටියට 8ක්. එතකොට මුං ඇටවල තියෙනවා බත්වල නැති අම්ලේ. එතකොට ඒ කාලේ අම්මලා දැනගෙන හිටියේ නෑනේ. ඔව් ඇමෝනියා අම්ලේ. ඒ කාලේ දැනගෙන හිටියේ නෑනේ මේ මුං ඇට දාලා හදන්න ඕනේ මේ අම්ලවල මේක කියලා. නමුත් ඒක අර ඔටෝමැටිකලි කොහොම හරි මිනිස්සුන්ට ජීර්ණය වෙලා තියෙනවා මේ ඒ කාලේ තුලදී. ඔව්. ඉතින් අර මුලින් කිව්වා වගේ දැන් ඔබතුමා ඇහුවා වගේ මේ දියුණුවත් එක්ක ගත්තාම මේ ඔය එක තැනක කියනවා මේ ආර්ථික විප්ලවයෙන් වෙච්ච හානියට වඩා හානියක්, ඒ කියන්නේ හානියක් කියන්නේ බලපෑමක් මිනිස්සුන්ට කරන්න පුළුවන්ලු මනෝවිද්‍යාත්මක දේවල් වලදී. එහෙනම් මම ඔය හැම වෙලාවකම කියන්නේ ඒකයි. අපි මේක කරන්න ඕනේ ඉස්සෙල්ලාම පුද්ගලයා තේරුම් අරගෙන. තමන්ගේ තියෙන සයිකියාට්‍රි එක තේරුම් ගත්තට පස්සේ ලේසි අපිට සමාජගත වෙන්න. හැබැයි අපි ඒක තේරුම් ගන්නේ නැතිව කොච්චර එකිනෙකත් එක්ක ගැටෙන්න උත්සාහ කරත් මේක මේව වෙන්නේ නැහැ. ඔව්. එතකොට මේ අපි ස්වයන් වාසේ මං හිතන්නේ ගොඩක් මම කියන්නේ ලොකු විස්තරයක් මේ අපිට අපි සඳහන් පටන් ගත්ත විතරයි තමයි. පටන් ගත්ත විතරයි. ඉතින් අපිට තව වට ගණනාවක් කියන්න තියෙනවා. දැන් මේක මේ මං හිතන්නේ පැයකින් දෙකකින් කරන්න පුළුවන් විග්‍රහයක් නෙමෙයි. ඒ වුණත් තුරත් මහත්තයා සත්‍ය වීලොග් YouTube channel එක බලන මිතුරන්ට ඒ වගේම මේ මානසික ප්‍රශ්න තියෙන අය ඉන්න පුළුවන්. මේ කතා කරන දේවල් වල ජීවත් වෙන අය ඉන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබ ස්වයන් වාසික වගේ ඔය ඇරියස් කවර් කරන්න කට්ටියකුත් ඉන්නවා දැන් ඔබ වාසික කියන විදිහට එහෙම නෙමෙයි මම කියන්නේ අප ස්වයන් වාසික දැන් පෞල් ජීවිත වෙන්න පුළුවන් එහෙම නැත්නම් කර්මාන්තශාලාවල වෙන්න පුළුවන් මේ විශ්වයේ සමගිනාටම අදාළ පොදු දෙයක් මේ අපි කතා කරන්නේ තුරද මහත්තයා අවසන් වශයෙන් ඔබතුමාට පුළුවන් මොකක් හරි අපි මේ ඉදිරියේ කොහොමද මේ මනෝවිද්‍යාව බෞද්ධ දර්ශනය තුල සමාජගත කරන්න කියලා අපි ඊළඟ වතාවක් කතා කරමු. මේ අපි අද කතා කරන මේකට ප්‍රවේශ වෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශන කුසලතාවය. ඇත්තටම මම අර මුලින්ම කිව්වේ බුදුරජාණන් වහන්සේ තමයි නේද අපි හඳුනන්නේ ලෝකේ පළවෙනි උපදේශන මනෝවිද්‍යාඥයා. ඒ වගේම ඇත්තටම මම හිතන්නේ මේ සේල සූත්‍රයේදී කියනවා මේ සෝවහං බ්‍රාහ්මණ සල්ලකත්තන් කියලා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ තමයි ඔය ස්වන්ත මහත්මයා මේ සප්තාංග ආයුර්වේදයේ තියෙනවා මේ විසක්ක කියලා වචනයක්. විසක්ක කියන්නේ මේ සප්තාංග ආයුර්වේදයේ පිළිබඳවම දන්න කෙනාට. ඒතකොට සල්ලකත්ත කියලා කියන්නේ එතන මේ ශල්‍ය කොටස කියන එක. ඒතකොට බුදුරජාණන් වහන්සේ එක තැනකදී කියලාම තියෙනවා මම මේ විසක්ක කියන වචනයෙන් හැඳුන්වුවාට කමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ අපි මේක මේ තාම අතපත ගෑවුනෙත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ওই බේසජ්ජක්ඛන්දක එහෙම ගත්තාම මේ මානසික ක්‍රමවේද වලට වෙනම ප්‍රතිකාර, කායික දේවල් වලට වෙනම ප්‍රතිකාර වගේ ගොඩාක් දේවල් මේ බුදුහාමුදුරන්ගේ මේ ධර්මය තුල තියෙනවා. ඒතරම් බලපුවාම මේ ලෝකේ ඉන්න මම අර මුලිනුත් කිව්වේ එකයි මේකත් එක්ක බලපුවාම පොඩි දරුවෙක් විතරයි මනෝවිද්‍යාව කියලා කියන්නේ බුදුදහමත් එක්ක බලපුවාම. දැන් ඔය සඳ මහත්තයා කිසා ගෞතමීට කරපු මනෝපදේශනය දැන් අර අපේ ස්වාමීන් වහන්සේ වගේ අර මේ ඇඩ්වයිස් ගයිඩන් කවුන්සලින් කියන එකේ කවුන්සලින් කියන එක තමයි ඒ කියන්නේ ක්‍රියෝ පුද්ගලයෙක් ඉලක්ක කරලා දැන් ඇඩ්වයිස් කියන එකේදී මේ ඇඩ්වයිස් එක දැන් ඔයාලට මම ඇඩ්වයිස් එකක් දුන්නොත් සඳ මහත්තයා ඔයාලා ඒක කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් එතනින් එහාට මගේ බැඳීමක් නැහැ. ඒ ඇඩ්වයිස් කියන්නේ අතරම බණින එක හරියට ගත්තොත්. නේ අපි හඳුනන. ඔව්. ගයිඩන් වලදී ඔයාට තීරණයක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ බඟ පෙන්වීමක් කරාට ටිකක් දුර අරගෙන ගිහලා අතාරිනවා. හැබැයි කවුන්සලින් වල එහෙම නෙමෙයි. කවුන්සලර්
ඔයාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට වෙනස් කරනවා. ඒ කියන්නේ කවුන්සලර් දැන් ගයිඩ්ටවත් මේ ඇඩ්වයිසර්ටවත් එහෙම ලොකු වගකීමක් නැහැ මේ අනිත් පැත්තේ ඉන්න කෙනාගෙන. හැබැයි කවුන්සලර්ට වගකීමක් තියෙනවා. කවුන්සලර් ඇඩ්වයිස් සහ ගයිඩන් වලදී මේ දෙකම වරදින්න සමහරට ඉඩ තියෙනවා. හැබැයි හරි කවුන්සලින් එකක් ගොඩක් වෙලාවට ඒ කවුන්සලින් එක මේ වරදින්නේ දැන් මට එහෙම අත්දැකීමක් තියෙනවා. මේ මම මගේ ළඟට ආපු දෙන්නෙක් ඒගොල්ලෝ ඇත්තටම කතෝලිකයෝ වලක්. ඒගොල්ලෝ ඊටාම පෞල් ජීවිතේ නරක කියන ඇත්තටම මේ ඇතැම් විට දෙන්නකින් එක්කෙනෙක් පීයනුම ලක් වෙන තරම් ගැටෙන මට්ටමක හිටියේ. ඉතින් මම දන්න මම සොන්ත මහත්තයක් දන්නවා ඊටාම දක්ෂ මනෝපදේශිකාවක් ඉන්නවා චම්පිකාකාරී වසම් කියලා. එතුමියට යොමු කරා. ඔබ විශ්වාස කරන්නේ මේ අවුරුදු 5කට කලින් වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. අද වෙනකොට ඒ දෙන්න ඊටාම සතුටුදායක යුග දිවියක් ගත කරනවා. දින 3ක් ඇතුළත අර තත්ත්වය සම්පූර්ණ වෙනස් වුණා. ඒකයි මම කිව්වේ මනෝවිද්‍යාව කියලා කියන්නේ මැජික් සයන්ස් එකක්. ඔබ දැන් ඉන්න තැන සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන් එකක්. ඔබ කොයි තැනක හිටියත් ඒ සාර්ථකත්වය ඥානමය වශයෙන් මොන විදිහේ තත්ත්වයක් ඔබට ලැබිලා තිබුණත් ඔබ සෙවෙන් මනස වර්ධනය වෙන මන්දබුද්ධික මට්ටමක කෙනෙක් හෝ කන් ඇසීමේ ගැටලුවකින් පෙළෙන කෙනෙක් නෙවෙයි නම් අනිත් මොන සෞඛ්‍ය ප්‍රශ්න තිබුණා මොන ආර්ථික දුෂ්කරතාවයක හිටියත් සයිකොලොජි වලින් ඔබේ දෛවය ඔබේ දැන් ඉන්න තත්ත්වය සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. චූටි ප්‍රශ්නයක් ආවා. දැන් අපි අහලා තියෙනවා ගැහණියකට පුළුවන් මිනිස්සෙක් ඇති කරන්න නැති කරන්නත් කියලා. ඔව්. ඉතින් ඒ වගේම කවුන්සිලින් එකකට පුළුවන් ඇති කරන්න නැති කරන්න. පැහැදිලිවම පුළුවන්. පැහැදිලිවම පුළුවන්. දැන් මෙතන සුවන්ත මහත්මයා මේ අපි කරන්නේ ඇත්තටම මේ behavior transformation එක. කියන්නේ චර්යාව පරිවර්තනය. සංස්කරණයක් තමයි කරන්නේ. දැන් ඔය මනෝවිද්‍යාවෙම කියනවා චර්යාත්මක සංස්කරණයකින් තොර දේවල් මේ මනෝවිද්‍යාව තුලත් නැහැ. දැන් අපි කරන්නේ හුඟක් වෙලාවට චර්යාත්මක දැන් අපිට ඉදිරි සාකච්ඡාවකදී කතා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දැන් මේ මෙතුමා කියන විදිහට ඔය කිසాగෝතමීගේ පටාචාරාවගේ ඊට පස්සේ ආලෝකගේ ඊට පස්සේ දැන් නන්ද කුමාරයාගේ එහෙම ගත්තාම ඔය විතක්ක සන්තාන සූත්‍රය එහෙම තියෙන බහුතරයක් කාරණා බුදුහාමුදුරුවෝ ප්‍රායෝගිකව මේව කරලා තියෙනවා තමන්ගේ දේශනා තුලදී. අපි අර ඒකයි කිව්වේ දැන් බුදුහාමුදුරුවන්ගේ මේ පෙරදිග පැත්ත ගත්තාම සෑහෙන ඉතිහාසයක් තියෙන එකක්. නමුත් මේ බටහිර මනෝවිද්‍යාව ගත්තාම ළඟ නමන එකක් තමයි තියෙන්නේ. මොකද දැන් මට හිතුනොත් එහෙම කාව හරි කෙනෙක්ව දූෂණය කරන්න මෙයාලා කියන්නේ අවිඥානගත බලපෑම නිසා තමයි මේක වෙන්නේ. ඒකට ඉන්දික මහත්මයා අපිට බලපෑමක් කරන්න බෑ කියලා. නමුත් බුදුහාම කියන්නේ දෛවය වෙනස් කරන්න බෑ කියන්නේ. මානසික දෛවය. නමුත් මේක මේ මෙටාෆිසිකලි ගත්තාම ඒ කියන්නේ පාරභෞතික පැත්තට ගත්තාම මේකේ බුදුහාමුදුරුවන්ගේ එකත් එක්ක ගත්තාම බුදුහාමුදුරුවෝ ඇත්තටම මේ අපේ වචනයෙන් කිව්වොත් ඉන්දික මහත්මයා මේ මෙහෙම කිව්වයි කියලා වරදක් නැහැ පොරක්. ඔව්. මොකද කණ එක, අඳින එක, යන එක, ඉන්න එක මේ හැම දෙයක් පිළිබඳවම කියවීමක් තියෙනවා. නමුත් අපිට වැඩේ වෙලා තියෙන්නේ අපිට ඒ දේවල් පිළිබඳව කියවීමක් නැති එක තමයි තියෙන්නේ. අර සොන්ත මහත්තයා මම මේ කියාගෙන ආවේ මේ කවුන්සලින් දැන් ඇත්තටම මේ ඔය ඒ කාලේ LTT එකම ඇවිල්ලා දෙමළ ළමයි ඉස්සරහා තමන්ගේ අම්මා තාත්තා හමුදා යුනිෆෝම් දාගෙන ඇවිල්ලා මරලා ඒ ළමයාව අරන් ගිහලා කොහොමද මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් හැටියට පුහුණු කරේ. එතන තියෙන්නේ ඇත්තටම කවුන්සලින් වල නෙගටිව් පැත්ත. ඒක දුර යන්නේ සහරාංගේ බෝම්බ කිරීමක්. ඔව් නෙගටිව් පැත්ත. ඒ කියන්නේ බ්‍රේන් වොෂ් කියන්නේ කවුන්සලින් වල නෙගටිව් පැත්ත. ඇයි නූගත් ළමයි නෙමෙයිනේ. ඔව්. මරන්නේ මරුනේ. මනෝවිද්‍යාව දන්න කෙනෙකුට අනිත් කෙනාව Tamanට ඕන විදිහට හසුරවන්න යාගේ උගත්කම අදාළ වෙන්නේ නැහැ. මනෝවිද්‍යාව පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රම ගැන විධිමත් හෝ අවිධිමත් දැනුමක් තියෙනවා නම් එයාට අනිත් කෙනාව Tamanට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඒකට ඒ කෙනාට හරියන මේ ක්‍රමවේද තියෙනවා. අර ඒ බණිසට ඒ කෙසෙල් කියලා කිව්වා වගේ. ඒ වගේම ඉන්දිමාත දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ චූටි බාදා ඉන්දිමාත මේකට උත්තර දෙන්න පුළුවන්. මේ දැන් අපේ සහෝදර පිරිසනේ ක්‍රිස්තියානි කතෝලික සහෝදරවරු. දැන් ඒ අයගෙන්මනේ දැන් සහරාංගේ බෝම්බ වලට ඔය දැන් ඒ පැතර ආවේ. හැබැයි කිසිම දුප්පත් ළමෙක් නෙමෙයි. කෝටිපතියන්ගේ ළමයි. ඒ වගේම නූගත් ළමයි නෙමෙයි. හොඳ ඉගෙන ගත්ත ළමයි. කොහොමද එහෙම මේ ඒ වගේ ළමයි කොහොමද මනෝවිද්‍යාවෙන් බෞද්ධ දර්ශනය තුල ගන්න පුළුවන් ක්‍රම? මම කියන්නේ සුවන්ත මහත්මයා දැන් අර මම මුලින් කිව්වෙත් ඒකයි. මේ ලෝකයේ ආගම කියලා කියන්නේ අබින් කියලා කියනවනේ. මොකද අපි හැම වෙලාවකම කතා කරන්නේ මේ අපිට නොපෙනෙන මානයක් තුල තියෙන ස්වර්ගයක් හෝ නිවනක් හෝ මොකක් හෝ දෙයක් පිළිබඳව තමයි අපි හැම වෙලාවකම කතා කරන්නේ. එතකොට අපි මේ වර්තමානයේ තුල තියෙන දේවල් අපිට මේ ඇහැට පේන දේවල් පිළිබඳව කතා කරන්නේ නැහැ. සමහරක් වෙලාවට අපේ මනස අපිවම රවට්ටන තැන් තියෙනවා. දැන් ඉරක් ඇඳලා ඉවර වෙලා මේකේ දෙපැත්තට ඊතල දෙකක් ගහලා ඉවර වෙලා අපි කිව්වොත් එහෙම මේකයි නිකන් ඉරක් ගහලා මේ දෙකේ දුර ප්‍රමාණය කොච්චරද කියලා අපිට මොළයට ඒක අඳුර ගන්න බැරුව යනවා. දැන් මෙතන තියෙන්නේත් අර මම කියනවා වගේ මේක විශ්ලේෂණය කරන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මොනවා හරි ආගමෙන් කියපුවාම ඒක ටක් ගාලා ඉවරලා ඔළුව හිරිවැටිලා මේක ගන්නවා වගේ ටක් ගාලා මේක අරගෙන ඉවර වෙලා අපි දාගන්නවා. එතකොට දැන් බෞද්ධ උපදේශනයකදී වගේ අපි කරන්නේ මේ බෞද්ධ මනෝවිද්‍යාවකදී වගේ කරන්නේ
මේක දැන් බුදුහාමුදුරුවෝ මේකට හොඳම උදාහරණයක් තියෙනවා මේ ඔබ අහලා තියෙන මේ මහත්මයා මේ උත්තරීය මානවකයා පිළිබඳව කියන තැනදී ඒ කියන්නේ ඔය පාරිසරිය බමුණගේ ගෝලයක් තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නේද? ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. උත්තරීය කියලා කියන්නේ මේක අර ලක්ෂණ සූත්‍රයේ තියෙනවා බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ ලක්ෂණ පිළිබඳව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කියන තැනදී. දැන් මෙතනදී සුවන්ත මහත්මයා කියනවා මේ ඔය පාරිසරිය බමුණා කියලා කියන්නේ ඒ කියන්නේ මේ උත්තරීය බමුණගේ ගුරුවරයා 5000ක විතර ඉස්කෝලේක 500ක් විතර ගුරුවරු දාගෙන ඒ කාලේ ඉන්න ගොඩාක් අයට අධ්‍යාපනය දීපු කෙනෙක් තමයි මේ පාරිසරිය කියලා කියන්නේ ඉතින් මහත්මයා. දැන් එක දවසක් මෙයාලට පේනවා මේ හවස් වෙනකොට මෙයාලගේ ඉස්කෝලේ ඉස්සරහින් තෙල් මල් අරගෙන හවසට මිනිස්සු යනවා මේ එක පැත්තකට. දැන් මෙයාලා ගිහිල්ලා ඉවරලා අහනවා මේ මිනිස්සුන්ගෙන් ඔයාලා මේ කොහෙද යන්නේ කියලා. ඊපස්සේ කියනවා මේ තථාගත බුදුරජාණන් වහන්සේ ඉන්නවා අපි බුදුහාමුදුරුවන්ව බැහැ දකින්නයි යන්නේ මේ ගිලම්පස උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පූජා කරන්න මේ තෙල් මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා. ඊපස්සේ දැන් අර ගෝලියෝ ගුරුවරු ඇවිල්ලා පාරිසරිය බමුණට කියනවලු මේ ගුරුතුමනි මේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා අපිත් යංකෝ උන්වහන්සේ මොනවද කියන්නේ කියලා අහන්න. පස්සේ පාරිසරිය කියනවා මේ උත්තරීය බමුණ ඇතුළු කණ්ඩායමට අපි මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අපි මේ රටේ ඉන්න රජවරුන්ට ඔක්කොටම ඉන්න ළමයින්ට අධ්‍යාපනය දෙන අය. ඒ හින්දා බුදුවරයෙක් නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. ඊළඟට මේ ලක්ෂණ ලෝකයේ පිහිටන්න පුළුවන් එක්කෝ සක්විති කෙනෙක්ට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා උත්තරියට ජොබ් එකක් පවරනවා. ඔයා ගිහිල්ලා ඉවර වෙලා බලන්නේ කියලා ඉවර වෙලා ඔය ලක්ෂණ සූත්‍රයේ එහෙම තියෙනවා. ගිහිල්ලා බලන්නේ කියලා මේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේට තියෙනවාද කියලා. එතකොට දැන් අපි බලන්නත් ඕනේ ස්වන්ත මහත්මයා මොනවා හරි දෙයක් කියපුවාම මේක කියපු පළියෙන් ඔළුවට දාගන්නේ නැතිව. දැන් ඔබතුමා දැකලා ඇති ඕන තරම් වෛද්‍යවරු ඕන තරම් උගත් අය ඉන්නවා. හැබැයි ආගම ඉස්සරහා හැම මිනිහෙක්ම අසරණයි. අර එලිසබෙත් කුබ්‍රරෝස්ගේ පොතේ තියෙනවනේ මේ මොකක් හරි දෙයක් ඉස්සෙල්ලාම අපි කරන්නේ ප්‍රතික්ෂේප කරනවා ඊට පස්සේ මරණය සහ ඔන්ඩෙත්තෙන්ඩයි කියන්නේ නේද? එතකොට මේකේ එක කාරණාවක් තියෙනවා මේ ඕනෑම දෙයක් අපි විශ්වාස කරන්න පටන් ගන්නවා කියන්නේ නේද? එතකොට මේ ඕනෑම දෙයක් විශ්වාස කරන්න පටන් ගැනීම තුළ ස්වන්ත මහත්මයා මේ ඕක තමයි සිදුවෙන ඛේදවාචක. අර නිකන් අර පරම්පරාවට බෞද්ධ වුණා වගේ අපි පරම්පරාවට කතෝලික වුණොත් එහෙම පරම්පරාවට මුස්ලිම් වෙන්න ගියොත් එහෙම අපි වෙන්නේ මොකක්ද? අර තියෙන යුනිවර්සල් ට්‍රුත් එකත් එක්ක නෙවෙයි. ඒ කියන්නේ විශ්වීය සත්‍යතාවයත් එක්ක නෙවෙයි. මේක අර අධිකාරීත්වයක් විසින් හෝ සම්ප්‍රදාය විසින් ගොඩනගලා දීපු මොකක් හරි ගැටයකට අහු වෙන එක තමයි වෙන්නේ. ඒක තමයි ඒ කාලේ කිව්වේ මිනිස්සු ආගම කියලා කියන්නේ අබින් කියන එක. මාක්ස්වාදීන් විශේෂයෙන්ම කියන්නේ. ඔව් සඳ මහත්තයා දැන් ඒ හාමුදුරුවෝ කිව්ව එකටම දෙයක් එකතු කරවත් අවසානයක් හැටියට තින්ත වේලි නැත කියලා බෝඩ් එකක් ගහලා තිබුණොත් තාප් එක හරි දොරක හරි තින්ත ගාලා අපි ගිහලා අල්ලලා බලනවා වේලිලාද නැද්ද කියලා ඇත්තටම. හැබැයි දෙවියෝ ඉන්නවා කියලා කිව්වොත් අපි කිසිම හැවිල්ලකින් බැලිල්ලකින් තොරව පිළිගන්නවා. තින්ත වේලිලාද නැද්ද කියලා බලන මිනිස්සු, ඒ කියන්නේ අල්ලලා බලන මිනිස්සු පත්තිනි මෑණියෝ කාලි මෑණියෝ දෙවියන් වහන්සේ ඉන්නවද කියලා හොයන්නේ නැහැ. ඉස්සර මම අර බත් කනකොට අන්න බිල්ල එනවා කිව්වම දැන් බිල්ල බලන්න එනවා කියලා ළමයි. ඕ නෑ ඒක හරි. ඒ පොඩි ළමයාගේ තියෙන ගවේෂණශීලීත්වය මේ අපේ තියෙන මේ ඇත්තටම මේ බටහිරටත් නැති පෙරදිගටත් නැති නපුංසක අධ්‍යාපන ක්‍රමය විසින් මරලා තියෙන්නේ ඇත්තටම. අපේ මේ දෙකටම නැති එකක් අපේ අධ්‍යාපනය කොයි එකකටවත් සෙට් වෙන්නේ නැහැ. පරණ මේ වෛදික උපනිෂත් අධ්‍යාපනයට සෙට් වෙන්නෙත් නැහැ. පිල්ලන්ත වගේ දියුණු රටවල තියෙන බටහිර අධ්‍යාපනයට සෙට් වෙන්නෙත් නැහැ. අනිත් එක මේ බටහිර මනෝවිද්‍යාවයි පෙරදිග මනෝවිද්‍යාවයි එක වෙනසක් තියෙනවා. මම කියන්නේ මේ දෙක කම්බයින් වුණොත් සුපිරි මිනිහෙක් හදන්න පුළුවන්. බටහිර මනෝවිද්‍යාව අපිට අහසල්ලන්න ඉගෙනුවා. පෙරදිග මනෝවිද්‍යාව පොළොවේ පය ගහලා ඉන්න විදිය ඉගෙනුවා. අපිට පුළුවන් නම් මේ දෙකම කම්බයින් කරලා මේ දෙකම සංයුක්ත කරලා පොළොවේ පය ගහලා ඉන්න ගමන් අහසල්ලන්න පුළුවන් මිනිහෙක්ව හදන්න. අන්න ඒ මිනිහා සුපිරි මිනිහෙක් වෙනවා. මොකද එතකොට මේ මිනිහා උඩ අර අහසල්ලන්න කියලා වැටෙන්නෙත් නැහැ. මොකද අහසල්ලන්න බැරි නිකන් පොළොවේ පය ගහලා ඒ ඉන්න විදියට ඉන්න දියුණු වෙන්නේ නැති මිනිහකින් වැඩක් නැහැ. ඒ වගේම මේ මෝඩ විදිහට අහසල්ලන්න ගිහිල්ලා ආපහු බිමට වැටලා කොන්ද කඩා ගන්න මිනිහගේ වැඩකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ පෙරදිග මනෝවිද්‍යාවේ බුදුරජාණන් වහන්සේගේ වෙන්න පුළුවන්. ඊළඟට අපි හමුදුනේ මේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බිහි වෙච්ච මම හිතන්නේ විශිෂ්ටම අධ්‍යාපනඥ මනෝවිද්‍යාඥයා තමයි විෂ්ණු ශර්ම. පංචතන්ත්‍රයේ ලියපු. මොකද මෝඩ ගොන් රජකුමාරවරු තුන්දෙනෙක් සුපිරි බුද්ධිමතුන් බවට පත් කරන්න බෑ දක්ෂ අධ්‍යාපනඥයෙක් නෙමෙයි නා. මොකද එයා පංචතන්ත්‍රය හරහා අපි හමුදුනේ වැඩේ කරනවානේ. විෂ්ණු ශර්මන් ගැන අපි ජින් පියාජේ ගැන ඉගෙන ගන්නවා. මේ මාස්ලෝ ගැන ඉගෙන ගන්නවා. හැබැයි ලංකාවේ මනෝවිද්‍යාවටවත් විෂ්ණු ශර්මන් ගැන උගන්වන්නේ නැහැ. ඒ පෙරදිගට මහා අධ්‍යාපනඥයා ගැන. ඒ නිසා සන්ත ලංකාවේ ඉන්දික මහත්මයා ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අර අපිට කතාවක් කියනවා සන්ත මහත්මයා මේ පැලයක් වුණත් බට් කරලා ප්‍රයෝජන ගත්තාම ඒක ඉක්මනින් මැරිලා යනවනේ. ඔව්. අර මේ ක්‍රමික අධ්‍යාපනයක් එන්න ඕන එක නිකන් අර එහෙන් මෙහෙන් ඇවිල්ලා මේක නිකන් අංජබජල් වෙලා තියෙනවා.
ඒක දෙකටම නේ. හොඳම දේ තමයි අර කියනවා වගේ මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ ක්‍රමික අධ්‍යාපනයක්. නැත්තම් මේක වෙන්නේ මිනිස්සුන්ට දරා ගන්න බැරුව යනවා. අනිත් එක සන්ත මහත්තයා ඔක ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් මේ පැත්ත කතා කරලා අපි රටේ පාලනයත් ඒ වගේ. ඔව්. ඒ කියන්නේ කිසිම මේ වැඩ පිළිවෙලක් ජාතික වැඩ පිළිවෙලක් නෑ. ජාතික වැඩපිළිවෙලක් නෑ නැහැ. අධ්‍යාපනයකුත් නෑ. අධ්‍යාපනයකුත් නැහැ මොකුත් නැහැ. නිකන් අර නිකන් ඔහේ මේක හැමදාම තියෙන්නේ අර නෙගටිව් මාකටිං කියන එකනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු රවට්ටන්න හරි ලේසි. ඒ හින්දා මෙයාලා කරන්නේ හැම වෙලාවකම නෙගටිව් මාකටිං එකෙන් අල්ලන එක තමයි කරන්නේ. දැන් ඔබ දන්නවා අර පහුගිය කාලේ පැණියක් ආවා. මේ පැණිය ආපුවාම ඇතරම මේ පැණිය අවසානට ගිහිල්ලා නතරුනේ දෙයියෝ ගාවේ. මොකද අර ඉන්දික මහත්මයා කිව්වා වගේ දන්නවා දෙයියෝ ගාවින් මේක නතර වුණාම ආයෙ මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. අර අපි කරන්නේ මේ ඇපල් ගහක් තියෙද්දි හොඳට ගෙඩි තියෙද්දි ඇපල් ගහක් කපලා මේකෙන් දෙයි කෙනෙක්ගෙන් රූපයක් හදලා ඒ රූපෙන් අපි කණ්ඩ ඉල්ලනවා. අර ඒ වගේ කළ යුතු දේ තේරුම් ගන්න නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් ওই පංචතන්ත්‍රය එහෙම ගත්තාම හොඳටම තියෙනවා මේ අපරීක්ෂිත කර්තව්‍යයන් සුපරීක්ෂිතං යත්නරේනන කර්තව්‍යයන් නාපි තේනාත්‍රයත් කෘතම් කියලා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරනකොට සුවන්ත මහත්මයා හැම වෙලාවකම పూర్ව නිගමනයකින් මේක හොඳට හොයලා බලලා තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම අර කරන වෙමියට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. කිසි දෙයක් හොයන්නේ නැතුව කරලා අවසානට ප්‍රශ්නයක පැටලෙන එක තමයි වෙන්නේ. ගොඩක් ස්තුතියි. ඒකත් මම මුඛ්‍යයන් තියනවාද? ඔය දැන් ඔබ කිව්ව එකට V.I. ලෙනින් කිව්වා අධ්‍යාපනයේ විද්‍යාව දේශපාලඥයන්ට නොව අධ්‍යාපනඥයන්ට බාර දෙන්න කියලා. ඒ වගේම ලෙනින් තව එකක් කිව්වා හොඳම දේ දරුවන්ට දෙන්න කියලා. මම කියන ඔය දෙක ඔය ලෙනින්ගේ ඇඩ්වයිස් දෙක. ඒ දෙක ඇඩ්වයිස් දෙකක්. ඒ ඇඩ්වයිස් දෙක ක්‍රියාත්මක කරා නම් මම කියන්නේ මේ රටේ අධ්‍යාපනය කොට ගන්න පුළුවන්. නමුත් අපි හැමදාම මේක දේශපාලඥයන්ට චෝදනා කරාට මේක ඇත්තටම මේ පවුලෙන් පටන් ගන්න පුළුවන්. මොකද මේ අපි දන්න කවදාවත් නොවේ. ඒ කියන්නේ ඕකට පෙරදිග මනෝවිද්‍යාවේ තියෙන හොඳම උදාහරණය තමයි ඔයාට ගමනක් යන්න තියෙනවා නම් ඔයාට පාර ආණ්ඩුවෙන් කාපට් කරනකම් අවුරුදු ගාණක් බලන් ඉන්නත් පුළුවන්. නැත්තම් ඔයාට සෙරප්පු දෙකක් දාගෙන අර ගල් මුල් තියෙන පාරේ යන්නත් පුළුවන්. ඉතින් පාර කාපට් කරනකම් බලන් ඉන්නවට වඩා තමන් සෙරප්පු දෙකක් දාගෙන යන එක හොඳයි. මොකද මේ රටක් හදනවා වෙනුවට මම කියන්නේ තනි පුද්ගලයා හැදුනොත්, තනි පවුල් හැදුනොත්, ඒ පවුල් එකතුවෙන් හැදෙන රට තමයි ඇත්තටම මේ සංවර්ධිත සමාජයක් වෙන්න සුවන්ත මහත්තයා. ඒ නිසා ලෝකසිතියම වෙනස් කරනවා වෙනුවට ලෝකසිතියම පිටිපස්සේ තියෙන මිනිහගේ රූපේ හදන්න පුළුවන් වුණොත් අනිත් පැත්තට ලෝකසිතියම හැදෙනවා. මම කියන්නේ අපි ඔය පර්සනල් සයිකොලොජි එක කතා කරන්නේ ඒක. අවසානයේ මම කෙටියෙන් කියන්නම් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් විනාඩි දෙකක් විතර ගන්නවා මේ. ඔව් මේ අද ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ ඉඳලා කාල් රොජර්ස්ගේ පුද්ගල කේන්ද්‍රීය මනෝවිද්‍යාව වෙනකන් මේ සංවර්ධනය වෙච්ච අවුරුදු 200ක් ඇතුළත බටහිර නූතන මනෝවිද්‍යාව කතා කරන ඉතාම දියුණු සංකල්ප අති බහුතරයක් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කතා කරලා තියෙනවා, භාවිතා කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ඔය චර්යාවාදී මනෝවිද්‍යාවේදී ඒගොල්ලෝ කියන්නේ උත්තේජන මත ප්‍රතිචාර ඇති වෙන්නේ, උත්තේජන වෙනස් කරාම ප්‍රතිචාර වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ පරිසරය මත තමයි පුද්ගල චර්යාව තීරණය වෙන්නේ කියලා. ඉතින් අපි හම්බුනේ ජාතක පොතේ 27 වෙනි ජාතකයේ මහිලානුක ජාතකයේ තියෙන්නේ ඒක. අර ඇතාගේ චර්යාව වෙනස් කරන්නේ ඇත්ගාල පිටිපස්සේ පරිසරය වෙනස් කරලා. ඉතින් ඒ නිසා චර්යාවාදී මනෝවිද්‍යා සිද්ධාන්ත, විශ්ලේෂණවාදී මනෝවිද්‍යා සිද්ධාන්ත, ප්‍රජානන මනෝවිද්‍යා සිද්ධාන්ත, ඔය කාල් රොජර්ස්ගේ පුද්ගල කේන්ද්‍රීය මනෝවිද්‍යාව සිද්ධාන්ත මේ හැම එකක්ම මේ අලුත්ම සංකල්ප කියලා බටහිර මනෝවිද්‍යාව කියන සංකල්ප හැම එකක්ම වගේ බෞද්ධ මනෝවිද්‍යාව ඇතුලේ තියෙන සන්ත මහත්තයා අපි ඊළඟ දවසේ කතා කරමු. ඔව් ඒ වගේම අද මම හිතනවා සත්‍ය වීලොග් YouTube channel එක බලන අපේ ප්‍රේක්ෂකයන්ට හොඳ පණිවිඩයක් ලැබුණා. ඒ වගේම අර මම කියවනේ හැමදාම කියන්නේ චූටි මෙනික් කෑල්ලක් හරි ටෙක් හරි අහුල ගන්න ඔයගලගේ ජීවිතවලට හවුල් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ අද සුධර්මරාම පුරාණ විහාරයේ විහාරාධිකාරී හසලක සුමනදිස්ස ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අපි වෙනුවෙන් චූටි කාර්යයක් කරේ ඒකට මම රාජකාරි බහුලයි. ඒ වගේම ප්‍රවීණ ජෝතිර්වේදී ඉන්දික තුරත් මහතා ඔබතුමාට ගොඩක් පිං මේ වගේ අපිත් එක්ක ඇවිත් මේ සමාජගත ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉදිරියට සත්‍ය වීලොග් කරා මෙහෙම ඒකාබද්ධලා ඉන්නේ ගැන. ඒ වගේම අපේ මේ වගේම රිදුරු මහතාටත් ඒ වගේම මේ අපේ වැඩ කරන වීඩියෝ කැමරා මාල්ලි ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් වලට ඇහිලා අපේ ජීවිත වලට වගේම ඕගොල්ලන්ටත් මේ සමාජයට පණිවිඩයක් දෙන්න අපි වෙනුවෙන් කැපවීම ගැන. ඉතින් මම හිතනවා නැවතත් අපි හම්බෙමු. මම හිතන තව වීඩියෝ දෙක තුනක් එන්න තියෙන අපේ 30 අපේ කවුද අපේ තිත්තගල්ලේ හාමුදුරන්ගේ වීඩියෝ එකකුත් තියෙන ළඟදීම කරන්න. ඕගොල්ලන්ට තව පණිවිඩයක් කියන්න දිනවා. සත්‍ය TV YouTube channel එක මගේ YouTube channel එක subscribe කරන්න. ඒක තියාගෙන ඉන්න. මොකද අපි දන්නේ ඉස්සරහට මේ channel වලට අපිට එක ප්‍රශ්න එන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඒකත් එක්ක හවුල් වෙලා ඉන්න කියන පණිවිඩ දෙමින් නැවත හම්බෙමු. ජය වේවා.